ගාවද ඕඩ වා සුරකඩ ආමි ගාව වෙල්ල මාඩු වරදා වෙල්ල මාඩු වරදා කියලා කියන්නේ. ඒකට මීහර කියලා කියන්නේ. අපිට සාමාන්‍යයෙන් අපි හඳුන් නික්නේම තමයි මීහර. උන්ට ඉදාගන්න අපි ගහන ගහල්ට උන් දන්න අපේ මේ ගහන්නේ කමාන්ඩෝ නැත්නම් SFA. අපි එහෙම තමයි අපි අනිවාර්යෙන් කුඩු වෙන්න ගහනවා. ඉතින් MPMG පාවිච්චි කරන HAT දැන් අපි දෙන්න දැන් මට ගුරුවරකම් කියලා දුන්න දැන් HAT නේද මට පහක් දාලා කිව්වා DWS එනම් ගහලා මොයා කිව්වා. මම කෝ අනිවාර්යෙන් ෂොට් මම පයර දකුණු පැත්තෙන් බණ්ඩාර එච්චරි ගහලා හිටියා මම පැත්තෙන් ගහලා හිටියා. ගහලා ඉන්නට එකපාරට මේ පැත්තෙන් පයර නතර වුණා. ඒ කියන්නේ මම ටකස් ගාලා බලනකොට මෙතෙන් ෂොට් තුනක් ගහලා. ඒ කියන්නේ ගොඩාක් කියන්නේ මට කියලා දුන්නේ මේක මෙහෙ පාවිච්චි කරන මෙහෙම තමයි. පතරම් වල හදාගෙන ඉන්නේ. මේක මෙතන අරයන් දෙන්නේ මෙහෙම කියලා දුන්නා. කියන්නේ ඇත්තටම ගුරෙක්. මට සීනියර් ඇත්තටම ගුරෙක් නේ. හිතන මාර අප්සෙට්. අප්සෙට් එක තරහයි. බාරු බංකරෙන් ගන්න සරසර ගහනවා. මට ගාව ෂොට් තුනක් මගේ දුන්නා කිරීම. මෙතන මගේ ඇමරිකන් පැක්කේ පේන් මෙඩ දුන්න ෂොට් තුන. එකවර උන්න තුනක් පිට කිරීම තියෙන එෆන් එක ට්‍රීබස් ගහනවා කියලා අපි කියන්නේ. එෆන් එක තමයි මුන් ගැහුවේ. රසස් කරලා ගැහුවා. ඊට පස්සේ මම බෝම්බ විදින එකක් තියෙන එකකින් දෙකක් ගැහුවා බංකර් කරලා. මම එහෙම නැගිට්ටා එෆන් නැතරක නැගිටලා මම එහෙම ගහගෙන කිලීම ගියා කියලා බංකර් ළඟට ගිහිල්ලා කට ඇතුළට දාලා ගැහුවා. සාසර ගාලා. එතන හතරක් මැරලා හිටියා බංකර් ඇතුලේ. උන් ගෙදර හිටපු අම්මා කෙනෙක්ට වෙඩි තියලා තිබ්බා. ඒ ගෙදර කට්ටි මරලා තිබ්බේ. පොඩි එක්කෙනා මම එද්දි අම්මෙන් කිරිවනවා. හිත ශක්තිමත් දැඩි වුණත් අපිට අරගේ දර්ශන දැක්කට පස්සේ අතන හිත පොඩ්ඩක් ඩවුන් වෙනවා. අම්මා මැරිලා කියලා දන්නේ නැහැ දරුවා කිරිබනවා. මාස 3-4ක් ඇති වයස. ඊට පස්සේ අපි ඔප් එකකට බහින්නේ කියලා, ඔය කියන්නේ ඔපරේෂන් එකට බහින්නේ කියලා අපි රැක් එළියන කවුන්ට එක වාටි. පස්සේ මෝ අපිට මෙහෙම කියන්න මුකුවා. බලා මට මෙහෙම කියලා ඉතින් අම්මා මතක් කළාම කිව්වා සෙට් එකෙන් කියලා මෝ සෙට් එක ඔෆ් කරා. අපි උන්ගේ සෙට් මොන්ටර් කරනවා අපි. අපේ මොන්ටරින් සෙට් තියෙනවා. ඊට මෝ අවසානට කිව්වා ඉතින් අර කතාව. මෞබිමේ නිදහස වෙනුවෙන් අප කැපවුණු විරෝධ රණවිරුවන් සොයාගෙන යන නලින් සමග කෙලින් වැඩසටහනේ රණවිරුවෙකුගේ මතක සටහන් වැඩසටහන සමගින් ඔබ එකතු වෙලා ඉන්නේ. මම ආදරයෙන් සෙනෙහසින් ඔබව පිළිගන්නවා. ඒ අතරතුරේදී මතක් කරනවා ඔබ තවමත් නලින් රාජපක්ෂ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් මේ දැම්මම නාලිකාව subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි bell icon එක ඔබන්නත් අමතක කරන්න එපා. ඔබට පුළුවන් අපූර්ව වැඩසටහන් ගණනාවක්ම නරඹන්නට. අද දවසේදී අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ රණවිරුවෙකුගේ මතක සටහන් තුලින් අවුරුදු 19ක් කමාන්ඩෝ රෙජිමේන්තුවේ DWS සමගින් මේ නමේම තියෙන අපූර්ව ගැඹීර බවක්. ඔහුත් එක්කයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. අපි දැනගන්න කැමති ඔබේ විස්තර මොනවද? අපි යමු අතීතයට. ඔව් ඇත්තටම මගේ නම තමයි වාසගමත් එක්ක ගත්තාම කන්දේ දිනී ගෙදර සුජිත් තුෂාර. ඉතින් කමාන්ඩ් එකේ හඳුන්වන්නේ තුෂාර DWS කියන නම. ඊට අමතරව මට නික්නේම් එකක් දීලා තිබුණා ෂැඩෝ කියලා. ෂැඩෝ එකට ඇදී කට්ටිය දන්නේ මගේ නික්නේම් එක DWS. DWS කියන තමයි අපි තියෙන ඉන්න හැමෝම මම ගැන දන්නේ. ගම්පලත් ඉතින් මගේ ගම තමයි දැනට පදිංචි වෙන දෙහිඅත්ත ගන්නි ප්‍රදේශය. මම ඉපදුනේ අම්පාර උහුණ ප්‍රදේශයේ. ඊට පස්සේ අපි මගේ පවුලේ මගේ තාත්තා මගේ අම්මා ඊට පස්සේ මට තව අයියා කෙනෙක් ඉන්නවා. ඒනොට අයියා මම විතර හිටියේ. මගේ මල්ලි හිටියේ නැහැ. ඉතින් අපි ජීවත් වුණේ ඇවිල්ලා අම්පාර දිස්ත්‍රික්කයේ මඩකලපු ඒ කියන්නේ මායින් ගම්මාන වගේ තමයි ජීවත් වුණේ. ඒ කියන්නේ LD ත්‍රස්තාදීන්ගේ ආරම්භ ඒ කියන්නේ කළු ජූලිය පටන් අරගෙන ආරම්භක සමය. ඊට පස්සේ අපි මේ මැදපුර කියන ගමේ තමයි ජීවත් වුණේ. ඉතින් ඒ ඉන්නකොට අපිට ඒ ත්‍රස්තවාදීන් ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය පටන් ගැනීමේදී අපි සිංහල ගම් වලට පැනලා හොරකම් කරනවා, මිනිස්සුන්ට ගහනවා, මරනවා. ඒ වගේ දේවල් තමයි කරේ. ඉතින් මට ඒ වෙනකොට අවුරුදු 2කමාරක් විතර වගේ ඇති. සාමාන්‍ය දුරට ඉතින් අපිට තේරෙනවා ඉතින්. සමහර දවස් වලට රැට ඉතින් මිනිස්සු කෑ ගහනවා. ඒකට බය අපි අම්මලා අපි හංගන්නවා. අපේ තිබ්බ ඒ ගිය ළඟ පොඩි පහසි වලක් තිබ්බ. ඕකට ගිහිල්ලා බහැලා ඉන්නවා. ඉතින් ඒ කියන්නේ ඒතරම් දරුණු විදිහටම සංවිධානය හිටියේ නැහැ ඒ වෙනකොට. ඊට පස්සේ ඔහෙම ඉන්නකොට අපේ මාමයි ඒ කියන්නේ මට උණ හැදුවා. ඊට පස්සේ අපි තාත්තයි අපේ මාමයි දෙන්න මට බෙහෙත් ගෙන්න ගියා ඔය කියන්නේ මඩකලුවකට. ගිහිල්ලා බෙහෙත් අරන් එනකොට LTT එකෙන් මාමයි තාත්තයි තුන්දෙනා අල්ලගෙන තියෙනවා. ඊටසේ එහෙ දෙමළ ඒ කියන්නේ දමිළ ඇත්තටම සාමාන්‍ය මිනිස්සු හොඳයි. 100ක් හොඳයි. ඒ කියන්නේ අපිට උදව් කරන අපේ වැඩ කියන්නේ තාත්තටත් ඒකට වැඩ කරන්නේ. කුඹුරු වැඩට එනවා. එහෙම ඉතින් ඉන්නකොට ඉතින් දෙමළ ගෑනු කට්ටිය තමයි ඒතුල ගහලෙ වෙලා තාත්තමයි බේරෙන්න තියෙන්නේ. ඉතින් තාත්තමයි අරන් ගිහලා හංගල දුවා. නමුත් මාමා අරන් ගියා අද වෙනකල් මාමා ජීවිතුන් අතර නැහැ. ඇත්තටම අරන් ගියාම තමයි ඉතින්. ඊට පස්සේ මාමා ආවේ නැහැ. ඊට පස්සේ ඉතින් අර පොඩි කාලේ උනත් මනසට දැනුණා ඉතින් අපිට මෙහෙම දෙයක් වෙනවනේ කියලා. ඊට පස්සේ අපි ඒ කියන්නේ LTT කියන්නේ කලබල රාෂ්ට්‍රවාදී කලබල වැඩි වෙන හින්දා වැඩි වීම හේතුවෙන් අපි එහෙන් අපිට ඉඩම් හම්බුණා අම්පාර දිස්ත්‍රික්කයේ මහලි සීකලාපේ.
එකතුන් මහසික ලගෙන ලම්පදිසික අවසාන ගම්මානේ. ඊට අපි ආව දෙහියත්ත ගන්නේ. ඒ දෙහියත්ත 1985 තමයි ආවේ. ඇවිල්ලා එහි පදිංචිලා හිටියේ. ඊට පස්සේ ඉන්නකොට ඉතින් මම කියන්නේ ක්‍රමක්‍රමයෙන් ලොකුට ඉතින් ඒකට මට මල්ලි කෙනෙක් මගේ පවුලේ තවත් මල්ලි කෙනෙක් අපිට ඉන්නවා. ඊට පස්සේ අපි පිරිමි සහෝදරතුන් තමයි ඉන්නේ පවුලේ. ඊට පස්සේ මම මූලික අධ්‍යාපනය හදාරන්න කියන්නේ පළමු වසරේ ඇතුළත් වුණා අපේ දෙහියත්ත ගන්නේ හුංගමාලගම මහවිදුලට. ඉතින් ඒකේ එක වසරේ ඉඳලා මම 11 වසර දක්වා ඕලෙල් විභාගයේ සමත් වුණා. ඒ ඕලෙල් විභාගය දක්වා මම ඒ පාසල තමයි ඉගෙන ලැබුවේ. යුද හමුදාවට බැඳෙන්න හේතුව? යුද හමුදාවට බැඳෙන්න හේතුව තමයි පොඩි කාලේ අපිට අපේ හිතවලට ඒ කියන්නේ පොඩි කාලේ මට දැනෙච්ච සමහරට අපි මෙහෙමයි අපි සිංහල අපේ සිංහල ලෙවල් එකේ එකක් කියන්නේ කකියන්න දැනෙන්න ඕනේ. ඉතින් අපි ගමේ පාසල් සම අවුරුදු කියන්නේ 7 වසර 8 වසර ඉන්නකොට ඉතින් අපේ ගම්මලට එනවා ආමිකේ අපේ අයියලා මැල්ලා. ඉතින් පොලිස් අරන් එනවා. ඉතින් පියුණල් කරන දකින්නවා වල දාන වෙලාව දකින්නවා. ඉතින් උත්තමාචාර කරන ඒ කියන්නේ රාජ්‍ය ගෞරව සහිත ඒ ලස්සනක් එක්කම ඇත්තටම හිතට හරි දුකක් ඇති වෙනවා. ඉතින් අපි මේ රටට මෙහෙම දෙයක් අපේ රටේ සිංහල කොල්ලන්ට මෙහෙම වෙනවනේ කියලා. ඉතින් මම 8 වසරේ ඉඳලා වගේ තීරණය කරා මම මොනවා කරත් මම යුද හමුදාවට යනවා. හේතුව මොකද අපිට පිරිමි සහෝදර තව දෙන්නෙක් ඉන්නවා. ඒක මරණ ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් ඕලෙවල් විභාගය කරලා අවුරුද්දක් විතර වගේ තමයි ගෙදරම හිටියේ. ඊට පස්සේ ඉන්නකොට ඒකට ඉතින් දැක්කා ඔය අපේ දෙහියත්ත ගන්න ඉතාවා මේ කමාන්ඩෝ බලකායේ මෙරුම් බෙරට් දාගෙන ඉතින් කට්ටිය කැලින හරි ලස්සනයි. හරි ගාම්භීරයි, ආඩම්බරයි, පෞරුෂවත්. ඉතින් හිතුණා මේකට තමයි කතර යන්නේ කියලා. ඉතින් ඕලෙල් විභාගෙ දීුවා. ඒක තමයි ඕලෙල් සමත් වුණා. මට ඒ ලෙවල් කරන්න තිබුණා. නමුත් මට තවද වැඩිදුර අධ්‍යාපනයට යන්න හිතුන්නේ නැහැ. මට හිතුණා අනිවාර්යෙන්ද යන්න ඕනේ දැන් කාලේ හරි. ඒතකොට යුද්ධේ මතන්නේ ධර්ම විදියට යනවා. ඊට පස්සේ එහෙම හිතලා මම තීරණයක ඉතින් මම එදා දැකපු ඒ පෙත්‍රූපේ දිහා බලාගෙන මට හිතුණා මම අනිවාර්යෙන් මේක තමයි යන්නේ කියලා. ඉතින් හෙව්වා. බලන්න ඉන්ටර් කරන මයියංගනේ ප්‍රාදේශීය ලේකම්කාරයා ඉන්ටර් කරන කමාන්ඩෝස්ලා ගන්න. ඊට පස්සේ තියෙන ලීගලි සහතිකත් හදාගෙන ගෙදර අම්මට කිව්වේ නෑ මම යනවා කියලා. ඉතින් මම කරේ ජොබ් එකක් හොයන්න යනවා කියලා කිව්වා ගිහිල්ලා වෙලා. ඉතින් මම ඉන්ටර් ගියා. ඉන්ටර් පාස් වුණා ඉතින්. එළින් පාස් වුණා උසත් හොඳයි බරත් හොඳයි. හැමදේම සර්ව සම්පූර්ණයි. ඊට පස්සේ කමාන්ඩෝ රෙජිමෙන්තුවට කියන්නේ ඇතුළත් වුණා. ඇතුළත් වුණාට පස්සේ මට එහෙන් 2001 3යි 28 තමයි ඉන්ටර් බෝඩ් එකට ගියේ. ඊට පස්සේ එහෙන් ලියුමක් දුන්නා පොලිස් සහතිකෙත් අරගෙන පොලිස් වාර්තාවත් අරගෙන 4යි දෙවෙනිදා 2004 දෙවෙනිදා ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමෙන්තුවට පැමිණෙන්න කියලා. ඊට පස්සේ ඉතින් ඒ ලීගලිත් ඔක්කොම හදාන ඉතින් මම අම්මට කිව්වා මම යන්නේ ආමිකට. ඉතින් මගේ එහා පැත්තේ අයියා කෙනෙක් හිටියා ආමිගේ. ඉතින් අයියා තුවාලලා ගෙදර එහෙම ආවා. ඉතින් ඒව දැක්කා ඉතින් අම්මලා ඉතින් මම කිව්වා අනන්න කරන්න දැන් අපි ජීවත් වුණොත් මේ අපි මේ රට බේරගත්තම අපි ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හිතට ඒ කියන්නේ දුක කියන දේ දැනෙන්නේ නැහැ එතන. කියන්නේ අම්මලා ඉතින් ඇඬුවා කියලා සහෝදර යාළුවොත් කො යන්න එපා මිනි පෙට්ටියක් කරන් ඵලයන්. ආමිකට යනවා නම් එහෙමයි. මම ඉතින් අයියලා සහෝදර තාත්තා අක්කලා උතාලා හිටියේ කට්ටිය මිනි පිටිය කරන් ඵලයන් මෙහෙම මම කිව්වා මිනි පිටිය අරන් එන්න ඕනේ හම්බෙනවා එහෙම කියලා. ඉතින් ගියා. ගිහිල්ලා වෙලා 4:02 ඉතින් අතරම ගන්නේ මුලට. එළුණා මේ කැම්ප් එකට ගම නාසිදුන ඇත්තම. අපි මම ඉතින් එදා මම තීරණය කරා මම ඒ ගේට්ටුවෙන් ඇතුළට යනකොට මම තීරණය කරා අනිවාර්යයෙන් මම කමාන්ඩෝ කෙනෙක් වෙලා තමයි මේකෙන් එල්ලෙන්නේ කියලා. කවදා හරි මම මේ රෙජිමෙන්තුවෙන් මම පැනලා යන්නේ නැහැ කවදාවත්. අනිවාර්යයෙන් මේකෙන් කමාන්ඩෝ කෙනෙක් වෙනවා කියලා හිතේ ඒක අදිෂ්ඨානයක් තියාගත්තා. මම මේක ඇතුළට ගියත් එහෙමයි. ඉතින් ගිහලා තිබ්බා අපි සාරික අභ්‍යාස පරීක්ෂණයක් තිබ්බ වෙනකොට කමාන්ඩෝ රෙජිමෙන්තුවේ සුදුසු දෙනෙක් දිගට තෝරන්න. ඉතින් සමත් වුණා. සමත් වෙලා ඊට පස්සේ 2001 4යි 10 වෙනිදා වෙනකොට අපි බැජ් එක සම්පූර්ණ අරගෙන තිබ්බා. අපි බැජ් එකට 854ක් හිටියා බැජ් එකේ. ඒ කියන්නේ ලංකාවේ හැම ප්‍රදේශයකින්ම ආපු කට්ටිය. ඊට පස්සේ ඉතින් අපි අරන් ගියා කොහෙද මේ අපේ කමාන්ඩෝ රෙජිමෙන්තු කියන්නේ කමාන්ඩෝරුන් බිහි කරන මව්පියසට. කුඩායට. ඌව කුඩායට. ඉතින් අරන් ගිහලා අපි දවස් අධ්‍යයක් හිටියා. ඉන්නකොට ඉතින් අවුරුද්ද කට ළඟ අලුත් අවුරුද්ද 2001 ඉතින් මතක් වෙන ඉතින් ගෙදර ඉන්න ගෙදර හිටියන අත කොල්ලොත් එක කාලා බීලා ඈ බජව දාලා සින්දු කියලා ඉන්නවනේ එහෙම ඉතින් එතනින්දි සමහරු පැනලා ගියා අතරම. ඒ කියන්නේ අර ඒ කියන්නේ මානසිකත්වයක් නැහැ. දැන් අපි හරි මානසිකත්වයක් තියෙනවා කමාන්ඩෝ කෙනෙක් කරනවා හරි මානසිකත්වයක් තියෙන හොඳ මානසිකත්වයක්. දරා ගැනීම ශක්තිය.
ඕන දෙයක් දරා ගැනීම හැකියාවක් තියෙන්න ඕන. ඊට පස්සේ ඉතින් හිටියා. ඉඳලා ඉල්ලා අපි අරන් ගියා 2001 පස්වෙනි මාසේ කියන්නේ යුද හමුදාවට බැඳිච්ච කෙනෙකුට ආධුනික පාඨමාලා හැදෑරීමට අම්පාර සටන්ගම් පුහුණු පාසලට. අම්පාර සටන්ගම් පුහුණු පාසලේ අංක 35 තමයි ආධුනික පාඨමාලාව. ඉතින් ඒකත් මාස 6ක් හැදෑරුවා. හදාarලා ආධුනික සෙබළෙක් වශයෙන් විසර ගියා. ගිහිල්ලා එහෙන් අරන් ආව බස් වලින් අපි අරන් ආවා ඌ කුඩායේ තනමල ඌ කුඩායේ අපේ රෙජිමෙන්තු පුහුණු පාසලට, කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසලට අරන් ඇවිල්ලා ඊට පස්සේ අපිට එහෙ නිවාඩුවක් දුන්නා. දවස් 10ක නිවාඩුවක් දුන්නා. ඉතින් ගෙදර ගිහිල්ලා නැවතත් ආවා ඇත්තටම. ඒනොටත් සමහරු ආවෙත් නැහැ. ඉතින් ඒනොට අපි බැජ් එක පාස් අවුට්ලා ආධුනික වශයෙන් පාස් අවුට්ලා අපි කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසලට ඇත්තටම වෙන්නේ අපි එක පියවරක් පැනලානේ තියෙන්නේ. අපි තව පියවරවල් කීපයක් තියෙන පයින්. ඊට පස්සේ ඉතින් ඇවිල්ලා හේදී අපිට කරනවා කමාන්ඩෝ කෙනෙකුට සුදුසු වාර්තාවරණ සකස් කරන මාස දෙක පාඨමාලාවක් තියෙනවා. සංස්ථානික පාඨමාලාව කියලා. ඒ සංස්ථානික පාඨමාලාව හැදෑරුවා. හදාල්ල වෙලා ඊට පස්සේ තමයි අමාරුම දවස් 36ක පාඨමාලාව. කමාන්ඩෝ කෙනෙක් තෝරා ගැනීම පාඨමාලාව. ඉතින් දවස් 36ක පාඨමාලාව කියන්නේ ඒක රැයක් දවාලක් කෑමක් බීමක් නිින්දක් මොකුත් නැහැ. දවස් 36 කන්ටිනියු එක දිගටම මැෂින් එකක් වගේ තමයි. දවස් 36ම ගස් ගල් කඳු වල නගිනවා. මඩේ යනවා. එක තියෙන ලෙක් ඉතින් කියන්නේ අපිට ආවේනික දේවල් අපි දෙනවා. ඉතින් දරා ගැනීම තමයි අපි උපරිම දෙන්නේ. ඊට පස්සේ අපි දවස් 36 අවසන් කරලා අපි කමාන්ඩෝ පාඨමාලා අවසන් වුණා. ඊට පස්සේ අපිට නිවාඩුවක් හම්බුණා දවස් 14ක. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඊට පස්සේ කමාන්ඩෝ උසස් පෙළ පාඨමාලා මාස 8ක පාඨමාලාව. ඊට පස්සේ නැවතත් අපි අපේ රෙජිමෙන්තු පුහුණු පාසලට කමාන්ඩෝ රෙජිමෙන්තු පුහුණු පාසලට අපි සාමාන්‍ය අපි යඳුරන්නේ නැත්නම් අම්මා අකින් දරුවෝ බිහි කරනවා වගේ තමයි අම්මා කියලා අපි කියන්නේ කමාන්ඩෝ කෙනෙක් බිහි කරන තැන. ඊට පස්සේ අපි දෙන්න ඇවිල්ලා ඊට පස්සේ අපි ඒ මාස 8ක පාඨමාලා කාලතුලදී අපේ මාස කියන්නේ මැදදී නිවාඩුවක් හම්බුණා. ඊට පස්සේ අපි දිගටම අපි ඒකද කරන්නේ කමාන්ඩෝ කෙනෙකුට සුදුසු සියලු නවීන අභිආයුධ ඊට පස්සේ විශේෂ උපකරණ ඒ කියන්නේ විශේෂ හමුදාවක් කෙනෙක් පාවිච්චි කරන සෑම දෙයක්ම අපිට උගන්වනවා. ඒ කියන්නේ ගැඹුරට කියන හොඳටම කවනවා. ඒ ගැඹුරටම උගන්වනවා. ඉතින් ඊට පස්සේ එහෙම කරලා වෙලා මේ 2002 10 මාස 24 වෙනිදා මෙරුන් විශ්වාසමත් පැලඳලා කමාන්ඩෝ කෙනෙක් වශයෙන් කමාන්ඩෝ ජින්තු පුහුණු වාසයෙන් විසිර යනවා. DSS පුහුණුව අවසන් කරලා යුද්ධයේ උණුසුම දැක බලා ගන්නට මුලින්ම යන්නේ යාපනයට 2002 11 වෙනි මාසයේ. DSS කොහොමද ඒ අත්දැකීම විඳින්නේ? ඇත්තටම අපි යාපනයේ රදද්දීපිට අපි කමාන්ඩෝ රෙජිමෙන්තු අපේ මධ්‍යස්ථානට ආවට පස්සේ අපි මේ කට්ටිය 1 කමාන්ඩෝ මේ කට්ටිය 2 කමාන්ඩෝ කියලා කොටස් දෙකකට කැඩුවා. කරලා පාස් අවුට් වුණේ 100 අච්චර 800 ගණන් ගත්ත බෙජ්ජෙන් අපි 154ක් පාස් අවුට් වුණේ කමාන්ඩෝරු වශයෙන්. ඊට පස්සේ අපි කොටස් දෙකකට කරලා අපි ඊට පස්සේ කොටසක් 1 පළවෙනි කමාන්ඩෝ රෙජිමෙන්තු රාජකාරී කරගෙනනකොට යාපනයේ රදද්දීපේ දෙවෙනි කමාන්ඩෝ රෙජිමෙන්තු වවුනියාවේ. ඊට පස්සේ අපි මං පළවෙනිම ඉස්සරලාම නැවක ගමන් කරපු පළවෙනි අවස්ථාවේ ඒක දෙක ඇවිල්ලා ලංකාදීර අපි දවස් එකමාරකට පස්සේ තමයි යාපනයට ආයෙත්තරම ඒ නැවත් නැහැ නැව සූසයිඩ් වුණා. ඒ කියන්නේ මරණ මරණ බොට්ටු කරගෙන වෙලා පස්සේ විනාශ වුණා. ඉස්සරලාම ගියේ නැවෙන්. ඉතින් ඒකත් අත්දැකීම අලුත් අත්දැකීමක් නැව කියන එකත්. ඉතින් යාපනයට ගියා. යාපනයට රදද්දීපිට ගියා. ඉතින් ගිහිල්ලා බලපුවම තනිකර තල් අරන වැලි කතර පේන තෙක් මානි ඉතින් ගියා. ඉතින් ගිහිල්ලා අපි පළවෙනි කමාන්ඩෝ රෙජිමෙන්තු පිළිලා තිබුණේ මූලස්ථානයේ තිබුණේ එල්තුමඩවල. ඊට අපි එතෙන් රංගලස් අපි සාමාන්‍ය අපි ගෲප් කියලා කියන්නේ. සාමාන්‍ය වෙන යුනිට් වල කියන්නේ ඒ කට්ටිය බැටාලියන් එක කියන එහෙම තමයි. නමුත් අපි ගෲප් එක කියලා කියන්නේ. මම පළවෙනි කමාන්ඩෝ රෙජිමෙන්තු ඇල්ෆා ගෲප් එකට යන්නේ. ඇල්ෆා බ්‍රාවෝ ඩෙල්ටා එහෙම තමයි තියෙන්නේ. ඉතින් මම ඇල්ෆා ගෲප් එකට යන්නේ. ඉතින් අපි මිරිසුවෙල් වලට තමයි අපි අරන් ආවේ. ඒෙන් ඉතින් අපිට අපි ගෲප් එකට ආවට පස්සේ අපිට තේරුණා ඉතින් මෙතන තමයි අපේ තැන මේ ප්‍රදේශයේ ජීවත් වෙද්දි මේ විදිහට තමයි ජීවත් වෙන්න තියෙන්නේ. ඉතින් අපිට කියලා දුන්නා අපිට අපේ ඉන්න සීනියර් කෝපල්ලා සාජන්ලා ඉන්න සර්ලා කියලා දෙනවා මේ තැන්වල මේ අපි ඔය කට්ටිය ජීවත් වෙන මේ විදිහට. ඇත්තටම මගේ පළවෙනි නිලධාරීන් දෙන්නතුමා තමයි දැනට කර්නල් ඉන්දික ජයවරිස සර් තමයි මගේ පළවෙනි OC. අපි ගෲප් එකට යනකොට දැන් සර් ගනිමුල්ල ප්‍රදේශයේ රාජකාරී කරනවා. ඊට පස්සේ අපි ඉතින් ඒ ඉන්නකොට ටික ටික හුරු වුණා. ඉතින් අපි රැට අපිට පුරුදු කරනවා මේ පැක් එක දාගෙන කොහොමද යන්නේ? කොහොමද ඔය කට්ටිය මේ වගේ තැන්වල නිදා ගන්න තු කොහොමද සතුරා කොයි වෙලාවෙ පැමිණෙන්නේ කියන්න බෑ. මොකද මුදා අපි එතනලා කිලෝමීටර් 3කට එහා පැත්තේ මොහොමල්ලා ඉන්න එක. සමහරට උන් අපි ඇතුළට රින් ගන්න ඉතිනවා.
ඇතුළට රිංගලා අපිට රැයක නිදිමරන පොයින්ට් එකකින් බෙල් කපලා ගියොත් එහෙම ඒක හොඳ නෑ ලැජ්ජයි. ඉතින් එහෙම මේ අපිට කියලා දුන්නා මෙහෙම කරන්න කියලා. ඉතින් ඔය විදිහට අපි මාස ගාණක් කම අපි 2002 අවුරුද්ද අවසන් වෙලා 2003 අවුරුද්ද අවසානයේ අපි දැන් පළවෙනි කමාන්ඩර් රෙජිමෙන්තුව සහ දෙවෙනි කමාන්ඩර් රෙජිමෙන්තුව මාරුණා. අපි ආව වවුනියා ප්‍රදේශයට. ඉතින් වවුනියාත් ඇවිල්ලා රාජකාරී කරා. වවුනියා මන්නාරම ඊට පස්සේ පොරොසංකුලම් ඒ පැතිවල තමයි රාජකාරී කරේ. නමුත් කියන්නේ අපි සතුරා සොයාගෙන ගිහලා පහර එල්ල කිරීමේ නියෝගයක් අපිට තිබුණේ නැහැ. මොකද ඒ සාම සමය. ඉතින් සාමය කඩ කරන්න බෑ. ඉතින් මේ අපි ඒ විදිහට හිටියා. ඉතින් ඉඳලා වෙලා ඉතින් ඊට පස්සේ 2006 අපි ජනවාරි මාසයේ හෝ මට මතකයි ජනවාරි හෝ පෙබරවාරි මාසයේ අපි යාපනයේ ප්‍රදේශයට ආවා. එල්ලෙලා ඉතින් අපි ඉන්නකොට 2006 ඉන්නකොට 2006 7 වෙනි මාසෙ විතර තමයි මායිලාරු සොරව වහලා ප්‍රශ්න වලට අපි ඒතර අපි කණ්ඩායම් පුහුණුවෙන් අපි ඌ කොඩාට ඇවිල්ලා හිටියේ. ඒ කියන්නේ අපේ රෙජිමෙන්තු පුහුණු පාසලට. ඉතින් කණ්ඩායම් පුහුණුවෙන් අතරතුර අපිට කිව්වා මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. අපි තාන්න අපිට යන්න වෙනකොට කොහොමද? ඉතින් අපි අතරම බලාපොරොත්තු වෙමින් හිටියේ කොයි මොහොතක හරි මේක පටන් අරගෙන අපිට ඉවරයක් කරන්න. අපේ ශක්තිය පෙන්නලා අපි මේක ඉවරයක් කරලා දාන්න ඕනේ කියලා. මොකද යුද්ධයකින්දී සදාකාලිකව අර හිඟන්නක තුවාලගේ තියාන හිටියොත් මේක හරියන්නේ නැහැ. මේක ඉවර කරන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම ඒතර අර කියන්නේ අපේ තරුණ හැඟීමත් එක්ක අපි කියන්නේ මොරාල්. අපේ වචන කිව්වොත් අපි හරි මොරාල් ශක්තිමත්. අපිට හිතන මේ එහෙම නේද අපි ගිහිල්ලා ගහමුද බං උන්ට එහෙම කියලා එහෙමත් හිතන ඉන්නකම් බැජ් එකම සෙට් එක කතා වෙනවා. ඈ ගිහිල්ලා ගහමුද උන්ට. ඔය එළියට අපි දකින්න එල්ටි කෙල්ලෝ එහෙම බෙල්ට් දාගෙන යුනිෆෝම් එක ගන්න බයික් එක ලියනවා. අපේ පාලන ප්‍රදේශවල. ඒකට ඉතින් මේ ඒ දැක්කම ඉතින් හිතනවා මුන්ට වෙන්න කරන්නේ වෙඩි තියන්න ඕන කියලා. ඉතින් බෑ ඒකට සාම කඩ කිරීමක් අපිට වෙන්නේ. ඊට පස්සේ මේ අපි ඉතින් ඔය විදිහට අපි දන්නවා මෙහි ඉන්නකොට දැන් මයිලාරු ඊට අපි ට්‍රින්ක් වලට අරන් ආවා. කණ්ඩායම් පුහුණුවල අවසන් ට්‍රින්ක් වලට අරන් ආවා. ඒ වෙනකොට තමයි ෆීල්ඩ් මාස්ටර් සත්පොන්සකසට සුසයිඩ් එකක් ගියේ. ආමි යුදම් මූලස්ථානයේදී. ඊට පස්සේ මයිලාරු සොරව වැහුවා. ඊට පස්සේ අපි එහෙම අපි අරන් ගියා. ඒ වෙනකොට මට අපිට ගෲප් එකට ගියාට පස්සේ ඇඟ බල්ලගෙන රයිට් උඹට තියෙන MPMG එකක් උඹට GPMG එකක් හම්බෙන්නේ උඹට LMG එකක් හම්බෙන්නේ උඹට T50 හම්බෙන්නේ එහෙම තමයි අපි ඇඟවල දැක්කට රයිට් MPMG ඉතින් මට ගියපු ගමන් මට දුන්නේ MPMG ඒක බර කොච්චරද බර තියෙනවා කිලෝ 12.0 කිලෝ 12යි ග්‍රෑම් 500ක් බරයි වෙපන් එක ඒ කියන්නේ පතුරන් ටික එහෙම දැම්මහම කිලෝ 16ක විතර වගේ සෙට් වෙනවා පතුරන් 100ක වෙලක් තමයි ලින්ක් කරන්න මම ඉතින් පතුරන් වෙල් පහක් හදාගන්න ඉතින් ඔය විදිහට අපිට පුරුදු කරා මිටියා මගේ තව අපි ගෲප් දෙක අපේ ගෲප් එකේ අපි MPMG දෙයක් ගැහුවා බණ්ඩාරච්චේටි කියලා මගේ ළඟම තමයි මැරුණේ. එයාට ස්නයිපර් කරා. ඊට පස්සේ අපි දැන් මට කියලා දෙනවා. ඒ කියන්නේ මට සීනියර් මට වෙඩ් දෙක සීනියර්. ඊට පස්සේ මම මේක හදාගන්න මෙහෙමයි. වැල හදන ඉදි කියලා දෙනවා. ඒ කියන්නේ ඒ කට්ටිය ඉන්ද්‍රමන් 18 කියන්නේ ඒ කට්ටිය යුද්ධයට පේස් කරලා ඒ සාම කාලේ නිරේට හිටපු චරිත. ඉතින් අපිට කියලා දෙනවා. අපි ඇත්තටම ආభాසෙන් ලැබුවා. ඒ ගුරුවරුවගේ සහෝදරයෝ කියලා දෙන හැමදේම. ඉතින් ඔය තමයි අපි MPMG මම ලස්සන හදාන තියන්නේ. ඉතින් ඕන්ලා ගහන්න පුළුවන් ඕන්ලා පත්තු ගන්න බය නැහැ. මේ ඇත්තම අඳුරන්නේ ගෲප් එක පණ කියලා. MPMG එක කියන්නේ. ඒ කියන්නේ අපි දෙන ෆයර් එකෙන් තමයි ගෲප් එක මූව් වෙන්නේ. 8 man නම් මූව් වෙන්නේ, 4 man නම් මූව් වෙන්නේ. ඒක තැනකින් තැනකට මාරු වෙන්නේ. ඊට පස්සේ ඉතින් මේ අපි අරන් ආවා ට්‍රින්ක් වලට. ට්‍රින්ක් වලින් අපිට කිව්වා මෙහෙම කියලා ස්ත්‍රී අපිට කිව්වා. අපි කණ්ඩායම යන අපේ OC තමයි ඔෆිස් කමාන්ඩර් තමයි ඒ කියන්නේ නිලධාරියන් දෙන්න තමයි මේ මේජර් ජයලස් ගමාරච්චි සර් හිටියන් සර් එක්ක අපි ආවා කල්ලාර වලට ට්‍රක් වලින් අරන් ආවා. ඒතරම අපි මායිලාර පැත්තට ඇවිල්ලා හිටියේ. ඊට පස්සේ අපිට දැන් ඉතින් අපි අතරම හිතේ කොයිලා වටන් ගන්න ඕනේ මේක අනිවාර්යෙන්. උන්ට ගහන්න ඕනේ. දැන් බැම්මත් අහලා මාළු වතුර හින්දිලා මිනිස්සු එතන පට්ට දුවක් ඉඳලා ඇත්තටම. ඊට පස්සේ ඉතින් අහිංසක මිනිස්සු ඒ ගමන හරි දුෂ්කරයි. ඊට පස්සේ දිනවලදී අපිට ඕටරේ හම්බුණා කටියෙන් පටන් ගන්න කියලා. පළවෙනිම LTT කාර් එක කියලා දෙක දැක්කේ ඒ කියන්නේ යුද්ධය කරන LTT කාර් එක. අපි 8 man එකක් ගියා අතුරට. යද්දි ඒතර ඉතින් අපි ඒ කියන්නේ දැනුමින් පරිපූර්ණ කියන්නේ අපි 75ක විතර පරිපූර්ණයි. ඒ කියන්නේ අපි යුද්ධ නොකරට අපි කරා වගේ අපිට හැඟීමක් තිබුණා. ඊට පස්සේ අපි 8 man එකක් ගියා අතුරට ගිහිල්ලා වෙලා මුස්යද්ද ඒ කියන්නේ රැකසිට පහර දීමක් කරන දා ඉන්නකොට පායලා ගන්න දෙයක් නැහැ. මෙලෝ කියන්නේ අපිට සාමාන්‍ය සැඟවිලාවත් තින් තැනක් නැහැ. ඉන්නකොට පාරක් තියෙනවා පාරෙන් ට්‍රැක්ටරයක් ගියා. කොහමරි කැම ට්‍රැක්ටරේ ගියේ.
යද්දි මං කිව්වා 11:20 හරින වෙලාව. ට්‍රැක්ටරේ ගියා මං ගොරයි. අවල් ටයිම් එකට ට්‍රැක්ටරේ ගියේ. මුන් අද එන්නේ නැහැ කොහොමද? මුන් අනිවාර්යෙන් පහුවදා මේ ටයිම් එකට අනිවාර්යෙන් මෙහෙට ආයෙනවා. කෙවත හරින පහුවදා 11:35 ට්‍රැක්ටරේ එනකොට. ඊට පස්සේ පටන් ගන්න මේක තමයි. ඊට පස්සේ අර කුඩු වෙන්න ගිහුවා. කුඩු වෙන්නම ගැහුවා. LTT බොඩි 16 වෙපන් 6කුයි ෂෙට් ට්‍රැක්ටරේ ගිනි ගත්තා. එහෙම දැන් මා වෙන්න. මේ මාවිල් ආරු. මාවිල් ආරු. ඉතින් මාවිල් ආරු පටන් ගන්න මේක. ඊට පස්සේ අපි ඊට පහුවදා මාවිල් ආරු බැම්ම නිදහස් කරගන්න අපි ඔප්පේ ගියා. ඉතින් අපි කියන්නේ LTT අපි මම දන්නේ කමාන්ඩෝ විතර නෙමෙයි මුරුසියන්ගේ සමස්ත විදාමුදාම මරාන මෙරණ ප්‍රහාරයක් එල්ල කරපු අවස්ථාවක. ඒ කියන්නේ උන් මීටර 10කට නගලා අපි ළඟට එනකල් අපි ළඟට මැරගත්තා. එතකල් කිසි සද්දයක් බද්දයක් මොකුත් නැහැ. සද්දයක් කිසිම නැහැ ළඟට මැරගෙන තමයි අපිට ගිහුවේ. ඉස්සලා අපේ මම පැත්තෙන් ගේට් මෑන් එක මෙදින් ගියා. දකුණු පැත්තෙන් ගේට් මෑන් දෙයක් ගියා. ගිහිල්ලා වෙලා ඉතින් MPMG පාවිච්චි කරන HAT දැන් අපි දෙන්න දැන් මට ගුරුවරකම් කියලා දුන්නා. දැන් HAT යන මට පහක් දාලා කිව්වා DWS එනං ගහලා මොයා කිව්වා. ඉතින් මම කෝ අනිවාර්යෙන් ෂොට් කට්ටිය ඉතින් දන්න අපි මේක තමයි පණ කියලා ගෲප් එකේ. උඹලා දෙන්න තමයි පණවල් දෙක පරිස්සම් යල්ල කියලා. ඉතින් මොකද අපිට ගහන වැඩි ඊට පස්සේ මායිලා රොප් එක අපි ඒකට අපි ගැහුවා ඉස්සරලා අපි චතුරංග කියලා කොල්ලේ මැරුණේ. චතුරංගේ හෙඩ් ෂොට් එකක් ගැහුවේ. ඊට පස්සේ දෙකට අරුණසාන්ති කියලා. ඊට පස්සේ අපි තුන්වෙනි මැරුණ කැප්ටන් කුලතුංග සර්. ඒක තුනයි බොඩිස්. ඊට පස්සේ අපි දැන් බැම්ම අල්ලන ගහන ගිහිල්ලා බැම්මට නැග්ගා. නැගලා අවසානට බංකරේ මට පේනවා මේ වගේ සාමාන්‍ය මීටර් 15ක විතර ඉස්සෙන් තමයි බංකරේ පේන්නේ. ඉන්නකොට මම පයර දකුණු පැත්තෙන් බණ්ඩාර එච්චරි ගහලා හිටියා මම පැත්තෙන් ගහලා හිටියේ. ගහලා ඉන්නට එකපාරට මේ පැත්තෙන් පයර නතර වුණා. ඒ කියන්නේ නතර වුණා මේක ටක් ගාලා. මම ටකස් ගාලා බලනකොට මෙතෙන් ෂොට් තුනක් ගහලා. ඊට පස්සේ හිත පට්ටම කෙනා මාර තරහක් ආයෙ හිතට. ගහන්නේ අර බංකරේ ඇතුළේ. අය ගුරා. ඔව් ඒ කියන්නේ ගුරා කියන්නේ මට කියලා දුන්නේ මේක මෙහෙ පාවිච්චි කරන මෙහෙම තමයි පතරම් වල හදාගන්න ඉන්නේ. මේක මෙතන අරයන් දෙන්නේ එහෙම කියලා කියලා දුන්න. කියන්නේ ඇත්තටම ගුරෙක්. මට සීනියර් ඇත්තටම ගුරෙක්නේ. ඊට පස්සේ හිතට මාර අප්සෙට් වෙන තරහයි. පණ්ඩිතන ඊට පස්සේ මේ බාරු බංකරෙන් ගන්න සතර ගහනවා. මට ගාව ෂොට් තුනක් මගේ දුන්න කෙලින්ම මෙතන මගේ ඇමරිකන් පැක්කේ පේන් මෙඩ දුන්න ෂොට් තුන. උන් ඒ කියන්නේ උන් එකවර උන්න තුනක් පිට කිරීම තියෙන එෆන් එක ට්‍රීබස් ගහනවා කියලා අපි කියන්නේ. එෆන් එක තමයි මුන් ගැහුවේ. රසස් කළා ගැහුවා. ඊට පස්සේ මං බෝම්බ විදින එකක් තියෙන එකකින් දෙකක් ගැහුවා බංකර් කරේ. ගහලා වෙලා තවත් එක් විදි තියෙනවා. මං එහෙම නැගිට්ට එෆන් නැත්තරක නැගිටලා මං එහෙම ගහගෙන කිලීම ගියා කියලා බංකර් ළඟට ගිහිල්ලා කට ඇතුළට දාලා ගැහුවා. සාසල් ගාලා. කුතු එතන හතරක් මැරලා හිටියා බංකර් ඇතුලේ. ඊට පස්සේ එතනින් සද්ද බද්ද මොකුත් නැහැ. අපි මම අල්ල ඉවරයි. ඊට පස්සේ ඉතින් අපි ආවා දැන් අපි බලය තහවුරු කරන්නේ නැහැ. බලය තහවුරු කරන්න 8 වෙනි ගමුණු හේව රෙජිමෙන්ටේ ඒ කියන්නේ VGW එක තමයි ආයෙ හිටියේ. ඊට පස්සේ කට්ටිය බංකර් ගහගෙන ඒ බලය තහවුරු කරා. ඊට පස්සේ ඉතින් අපි සොරෝ වැරියෙත් නැහැ මොකුත් නැහැ. අපි බැම්ම අල්ල දුන්න ඔක්කොම කරලා. ඊට පස්සේ අපි ආවා. ඉතින් එනකොට ඉතින් අපේ මේජර් කරුණාතිලක සර් කෙනෙක් කේසෝ කැප්ටන් ටී පෙරාදිනී කිව්වා. සර්ට ෂොට් එකක් ගහම මෙතන. සර්ත් ගන්න. ඉතින් අපි බොඩිස් ටිකක් තියන අපි ඉඩේක හිටියා. කී දෙනෙක් නැති වෙලා හිටියද? අපේ පොඩිස් 5යි. ඒ කියන්නේ අපේ යාළුවෝ 5 දෙනෙක් මැරලා හිටියා. සර්ලා දෙන්නයි අපේ කොල්ල 3 දෙනයි. ඉතින් ඒ අරන් එන්න විදියක් නැහැ. වතුර මෙතෙන්ද. ඊට බැරි මෙතන මම ගත්තා බණ්ඩාර එච්චරේ බොඩි කරට. ඉපන්නේ දෙවෙත්තෙන් අරගත්තා මම ආවා. ඉතින් මෙතෙන් බහලා වතුර පාරේ කමන්නේ මොනවා අවසාන හරි ගෙදරට යවන්න බෑ. ඉතින් අපි අරන් ආවිල්ලා ඉතින් බොඩිස් ටික මෙහෙට බාර දුන්නා. ඊට පස්සේ ඉන්නකොට අපිට එකපාරට කිව්වා ඔය කට්ටිය යන්න ඕනේ යාපනයට කියලා කිව්වා. මොකද අපිට ඒක තමයි රාජකාරිය. අද මෙහෙ හිටිය මාවිල්ලාර වෙල්ලුවා ඔය කට්ටිය මෙහෙ සදාකාලික දීර්ඝකාලීව මෙහෙ ඉන්නේ. අපිට තියෙන කෙටි නැවතම් පොළව පමණයි. ඒක අපේ ගමම්මගේ තියෙන එක කොටසක්. මාවිල්ලාරුව මුදවාගත්ත DWS ඇතුළු කණ්ඩායම යන්නේ යාපනයට. යාපනයේ කයිට්ස් දූපතට. අපි මතක් කරමු යාපනයේ කයිට්ස් දූපතේ මෙහෙයුම. මොකක්ද සිද්ධ වුනේ? ඇත්තටම අපි යාපනයට ආවේ මාවිල්ලාරු කියන්නේ ඉතින් අවසන් කරලා අපි ආවට පස්සේ අපිට කිව්වා දැන් යාපනයේ ප්‍රදේශයේ ඒ වෙනකොට යාපනයේ මොහමාල නගරකෝවිල් කිලාලි ඒ පැති ඔක්කොම LTT සංවිධානයේ LTT එකෙන් ගහලා කල්ල අල්ලලා තිබුණේ. අපේ දෙවෙනි ලයින් එකට ආමික යුද හමුදා පසබෑල් තිබුණේ. ඊට පස්සේ අපේ 2 කමාන්ඩ් ඒ කියන්නේ දෙවෙනි කමාන්ඩ් රෙජිමේන්තුව ඊට පළවෙනි කමාන්ඩ් රෙජිමේන්තුව ඩෙල්ටා කණ්ඩායම ඒ කට්ටිය එකතු වෙලා නැවතත් ෆස්ට් ලයින් එක ගන්න තිබුණා. ඒනට අපේ ඩෙල්ටා කණ්ඩායම ගොඩක් ඩැමේජ් වෙලා තිබුණා. මොකද මේ ඒකේ හිටපු
ඕසිත් එක්කම ඒ කියන්නේ නිලධාරී අනදෙතුමාත් එක්කම මිෂන් එකක් තිබුණේ. ඊට පස්සේ උන් කොහොම හරි සෙකන්ඩ් ලයින් එක අපේ ෆස්ට් ලයින් එක අපි අරන් තිබුණා. ඊට පස්සේ අපිට කිව්වා මේ ඔය කට්ටිය කයිට්ස් වලට යන්න. මොකද කයිට්ස් අල්ලලා තියෙන LTT සංවිධානයේ කයිට්ස් අල්ලලා තිබුණේ කියලා. ඊට පස්සේ අපි එහෙම චොපර්ලින් අරන් ආවා යාපනයේ කොටුවට. ඉතින් යාපනයේ කොටුවට ඇවිල්ලා අපි යාපනයේ කොටුවෙන් බැස්සා බහිනකොට කයිස් මුං ගහනවා පොණිරින් ඉඳලා උන් ආටි ගහනවා. ආටරි පැහැර එල්ල කරනවා. ඊට පස්සේ මේ අපිට ඕඩර් දුන්නා මේ ඔය කට්ටිය දැන් මේතර අපි කර්නල් හඳුන්පතේ සර් තමයි හිටියේ අපේ CEO අනදිල් නාරතුමා. ඉතින් සර් තව අපිත් එක්ක යන්න. සර් දැනට ජීවතුන් අතර නැහැ. ඒතර අපේ කණ්ඩායමේ නිලධාරී අනදිල්තුමා තමයි මේජර් මනතුංග සර් දැන් කර්නල් නිලේ ඉන්නේ. සර් තමයි තමයි අපේ මේජර් කමරජසන් මොකද හදිසි අවස්ථාවකට කොළඹට ඇවිල්ලා. ඊට පස්සේ අපි සර් එක්ක තමයි ගියේ ඔප් එක යන්න. ඊට පස්සේ ඇතර අපි ලොකු සහයෝගයක් තිබුණා. අපි කියන්නේ සර්ලා නිලධාරී සෙසුනිලෝ කියලා නැහැ. අපි ගොඩක් ලින්ක් සහයෝගයෙන් තමයි හැමදේම කරේ. මොකද නැත්තම් යුද්ධ කරන්න අමාරුයි. ඊට පස්සේ අපි යාපනයේ කොටුවෙන් යුද ටැංකිය මගින් තමයි අපි අරන් ගියේ. මොකද ඒ දිගටම LD ටිකෙන් අල්ලලා ඒතර නාවික හමුදාව පසු බහැලා තිබුණේ. හේතුව මොකද නාවික හමුදාවට නොහිතුව අවස්ථාවක පැහැරක් එල්ල කරලා තිබුණා. නමුත් ඔතන ඒක දෙන පුහුණුවත් එක්කම ඒ තැන්වලදී සමහර තැන් තියෙන පසුබහින් තැන්. ඊට පස්සේ අපිට පසුබහින්න කියලා අපි කමාන්ඩෝස්ලා පසුබහින්න කියලා දීලා නේ. කමාන්ඩෝ විශේෂ බලකාය අපිට පසුබහින්න කියලා දීලාක නැහැ. අපි ගහලම තමයි යන්නේ. ඊට පස්සේ අපි ගිහිල්ලා බැස්සා අරාලි තුඩු ළඟින්. ඒ කියන්නේ ජෙනරල් ඩෙන්සි කුබ්බගඩු සර්ට මරාණ මැර විහාරේ පීඩන බෝම්බේ තියපු හන්දියෙන් බහැලා වෙලා. ඉතින් තමයි අපි කයිස් දූපත අල්ලන්න පටන් ගත්තේ. ඉතින් අපි එහෙම අල්ලන අපි ගහන සම්පූර්ණම අපි කණ්ඩායම දෙපැත්තට බෙදලා අපි ගැහුවා. ගහලා ඇල්ලුවා. ඒතර අපිට ඒ ගැමුණු හේවා රෙජිමෙන්තුව තමයි අපිට සහායට ඇවිල්ලා හිටියේ. ඊට පස්සේ අපි දිගටම අල්ලගෙන අපි ආවා නැවතත් පටන් ගන්නම කියන්නේ මණ්ඩතේ කච්චතේ දූපත් වලට එන පාරත් එක්ක පටන් ගන්න ස්ථානට අපි රවුමින් ගහන අල්ලගෙන ආවේ. ඉතින් ඒනකොට එක්ක ඇත්තටම අපි යුද්ධ කරාට අපි දුක්බර සිදුවීමක් දැක්කම මම එනකොට ඒ කියන්නේ LD සංවිධානය කියන්නේ උන් මානසිකයෙන් ගත්ත මනුස්සකමකින් ගත්තම මනුස්සකමක් නැහැ ඇත්තටම. උන් ගෙදර හිටපු අම්මා කෙනෙක්ට වෙඩි තියලා තිබ්බා. ඒ ගෙදර කට්ටි මරලා තිබ්බේ. පොඩි එක්කෙනා මම එද්දි අම්මෙන් කිරි බොනවා. අම්මා මැරිලා. ඉතින් අපි කොච්චර හිත ශක්තිමත් දැඩි වුණත් අපිට අරගේ දර්ශන දැක්කට පස්සේ අතන හිත පොඩ්ඩක් ඩවුන් වෙනවා. දරුවත් මැරිලා. ඔව් නෑ දරුවා මැරිලා නෑ. අම්මා මැරිලා කියලා දන්නේ නෑ දරුවා කිරි බොනවා. මාස 3-4ක් ඇති වයස. ඊට පස්සේ මම දරුවා අරගෙන ගිහිල්ලා එතන කෝවිලේ පූසාට දුන්නා. මේ අංගානේ නම්මා සෙට්ට පොච්චි LTT පඩේ ෂූටා. අංගා LTT කාර් වෙඩි තියලා තියෙන්නේ. රෑ මරලා තින්නේ එහෙම කියලා ඊට පස්සේ ළමයා දුන්නා. ඉතින් අපිට ඊට පස්සේ මොකක්ද උනේ කියලා හොයන්න බෑ. ඊට පස්සේ අපි එහෙම ගියා ඔප් එක. ඒ ගිහිල්ලා තමයි එතනදී අපි මම ගියේ බීච් සයිඩ් එකේ. ඒ කියන්නේ මුහුදු පැත්තෙන් තමයි මගේ 8 මෑන් එකක් දාගෙන තව 8 මෑන් එක මැදින් තව 8 දෙනෙක් අනිත් 8 දෙනා එහෙම අපි අවසාන නේවි බේස් එක තමයි අපි යල්ලන්න ගියේ. ඒ යල්ලන්න යනකොට අවසාන නේවි බේස් එක කිට්ටු කරනකොටම එතනදී අපේ දෙන්නෙක්ට වෙඩිය දුනා. උන් වෙඩි තිබ්බා. ඊට පස්සේ උන් යාර බේස් එකේ වෙඩි තිබ්බේ. ඊට පස්සේ මම කියන්නේ වැල්ලත් එක්කම වැල්ල තනිකර අපි කියන්නේ ඕපන් එක. ඒ කියන්නේ පේන් කියන්නේ අපිට හැංගෙන්න අපිට කවර් වෙන්න කිසි තැනක් නැහැ. නිදහස්. ග්‍රවුන්ඩ් එකක් පිටේ ඊට පස්සේ වගේ. ඊට පස්සේ එහෙම අපි ගහන ඉස්සරහට ගිහිල්ලා වෙලා මම තල් ගහ තිබ්බා. තල් ගහ ළඟින් එහෙම දාගත්තා. දාගෙන මං කිව්වා මගේ බඩියට මං කිව්වා උඹ වසර එන්න. ඊට පස්සේ රාජපක්ෂ වසර ගියා. පස්සට ගිහිල්ලා වෙලා මම ගහන දාන හිටියා. ඊට පස්සේ පළවෙනි පාර කියන්නේ ඉන්නකොට දැන් ඒතර අරුන් කියන්නේ නේවි කැම්ප් එක ළඟ ඉඳලා මේ ගහනවා. ඒ කියන්නේ වෙඩි තියනවා LT එකේ. කොහොම හරි මම ෆයර් එකක් මම මගේ MP එන්ජින් මම ගැහුවා ගහන වෙලාව මම පතුරංගල චේන්ජ් කියන්නේ මාරු කරලා එන්නකොට එක ආටියක් කරනවා කියන්නේ මුහුදට. ඒ වැටෙද්දි මට හිතුණා දෙවෙනි එක මම වැටෙද්ද දන්නේ නැහැ කියලා. ඇත්තටම කියන්නේ සාමාන්‍ය මරණයකින්දී සමාන කෙනෙකුට දැනනවලු.
ඒ දේ වෙන්නේ මට දැනෙන්නේ ඊට පස්සේ මං ගහ ළඟ හිටියේ එතකොට මං ගහෙන් ඉලිටෙල්ලමට මට ගෑ ගහන බයිනවා ඉතින් ආදරේ ඊට සර්ලා සාජන්ලා කැඩුවා කවරයන් මු ගහට ළඟට පයින් කෝ කියලා බයිනවා මං මෙහෙන් ගහනකොට මට ඉතින් ගහන්න නෑ මං ඉතින් අර අපේ හිත ශක්තිමත් හිතේ ඉන්න මොරාල් එකත් එක එහෙම ගහුවා ඊට පස්සේ මේ ගහලි වෙලා පළවෙනි එක වැටෙන මොහොතට දිනට වෙන්න මට අනිවාර්යයෙන් මගේ ළඟට රේකිලම හිතුණා ඒ හින්දා මං ඒ ෂණිකව එහෙම රෝලක් ගහනකොටම මං ගහට මෙහෙට තමයි වැටෙන කෙලින්ම එල්ල මගේ ඉස්සරහට ඊට පස්සේ මට මේ රෝදයක් කීකින් ගන්න සද්ද විතරයි වැහිලා නම් හැමදේම වෙලා බැලුවා අත කාලා බලන වෙපන් එක නැහැ වෙපන් එක පොඩ්ඩක් අවුන සයිඩ් එකෙන් ගත්තා ඇදලා ළඟට පැක් එක කැල්ල වටිය ගෙනල්ලා ඊට පස්සේ මෙහෙන් සීතල දැනෙච්ච ඉඳන් මං අත කාලා බැලුවේ දැන් හරි වෙදලා තමයි තියෙන්නේ කියලා හිතුණා බලනකොට මේ අර මැදින් කෑල්ලක් ගිහිල්ලා පැක් එකේ ප්‍රේම් එක අල්ලලා ගිහිල්ලා ඊට පස්සේ මේ මම ඉතින් අත කාලා බලුවා අවුලක් නැහැ වතුර එන්නේ එහෙම ගැටයක් ගහත්තා කරේ ගත්තා වෙපන් එක ගැසුව ගසම වැලි කිසි වුණා නැගිට මම එහෙම ගහන කෙලින්ම ගියා කෙලින්ම ඒ කියන්නේ නේවි කඳුරේ ඒක නේවි පොඩි කැම්ප් තියෙන්නේ. ඒ කියන්නේ ලොකු කැම්ප් නෙමෙයි පොඩි කැම්ප්. ඊට එතනින් ගියා කෙලිම දොර ළඟට ගිහලා ගැහුවා ගහපුවාම ඇතුළේ ටිපුම් ටික මැරිලා. ඊට පස්සේ අපේ කට්ටිය මෙතෙන් ආවා. ඊට පස්සේ එල්ල මේ ඒ කැම්පේන් වල පස්සේ අපි කයිස් දුක තල්ලේ ඉවරයි. ඊට පස්සේ අපි ඕකේ අපි කිව්වා වැඩේ ඉවරයි. ඉතින් අපි ඔව්සිරත් අපි ගිහම අපේ මේ මනතුංග සර්ට දැන් සර් කර්නල් අපි කිව්වා සර් මේ අල්ල ඉවරයි. මොකද ඊට පස්සේ අපිට කිව්වා ඔහොම යන් ඉස්සරහට කියලා. ඉතින් අපි ආවා. ඇවිල්ලා ඊට පස්සේ අපි එදා රෑ හිටියේ යාපන කොටුවේ. ඊට රෑ යාපන කොටුවේ ඉන්නකොට අපිට අපි දවස් ගාණක් ඒනකොට අපි ආයිලාරු ඊට පස්සේ කයිට්ස් දැන් ඔය හැම එකම මල්ල තමයි අපි එලිට අපි මේ යාපන කොටුවෙන් අපි අරන් ගියා කිලාලි වලට මේ නගර කෝවිල් වලට. ඉතින් නගර කෝවිල් වලට ගිහිල්ලා ඉතින් අපි එහෙම ඉඳලා ඊට පස්සේ අපි නගර කෝවිල් වලින් මුහුමාල්ට එකක් ආවා. ඒතර අපි අපිට ඕටර් එකක් හම්බුණා. ඒ කියන්නේ අර්ධනායකයන් හඬයි මිත්තු අපි 8 man ගිහිල්ලා එලිට ගිහලා ඔපරේට් කරන්න ඕනේ. මොකද දැන් උන් ලයින් එක හදන ගමන් ඉන්නේ. මොකද අලුතෙන් උන් ලයින් එක ගහනවා. එහෙම කියලා. ඉතින් අපි ගොඩක් ඩැමේජ් වුණා. මොකද එනකොට උන් ටැපින් බිම්බ බට්ටෝ මේව දාලා ඉතින් අලුත් භූමියක ඊට අපි කකුල් ගියා ගොඩක් කට්ටිය මැරෙක නම් මම කවුරුත් එහෙම මැරුන්නේ නැහැ අතර මේ අවස්ථාව. ඊට පස්සේ ගොඩක්ම හානි වුණේ කකුල් වල තමයි බට්ටෝ ගිහිල්ලා. ඊට පස්සේ එදා පාන්දර මගේ ඉට්මෑන් එක සර්ගේ අපේ මේජර් ධර්මසිරිත් එක යන් තිබ්බේ. ඊට පස්සේ සර් එක දෙබයි ඉට්මෑන් අපි ගියා. ඉතින් ඉට්මෑන් එක අපි 8 දෙනා ගන්න අපි ගියා අපේ ලයින් එකේ. ගිහිල්ලා ඉතින් අපි උන්ගේ අපි 4ක් මග තිබ්බා. මග තියලා වෙලා අපි 4ක් ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා ඉතින් ඉන්නකොට පොඩි අපේ තිබ්බ පොඩි මෙයක් ඉඳලා ඒ කියන්නේ මගේ බඩියේ පොඩි සෙරීමක් නිසා තමයි උන් එපාට අපි දිහා විමර්ශනය කරේ. උන් අපි දිහා බැලුවි පල්ලා අපිට ගැහුවේ. ඉතින් අපි කොහොම හරි වට කරලා අපි අල්ල ගන්න හැදුවා. ඊට පස්සේ ඉතින් මම උන්ට ගාවද ඕඩ වා සුරකවට ආමි ගාව වෙල්ල මාඩු වරදා උන් වෙල්ල මාඩු වරදා කියලා කියන්නේ. ඒ කියන්නේ මීහරක කියලා කියන්නේ. අපිට සාමාන්‍යයෙන් අපි හඳුන් නික්නේම තමයි මීහරක්. ඒ කියන්නේ උන්ට හිතා ගන්න අපි ගහන ගැහෙල්ලට උන් දන්න අපේ අපි සාමාන්‍ය අපි එලිට ගිහිල්ලා ගැහුවට පස්සේ උන් කන්න උන්ගේ ඇතුළට ගිහිල්ලා ගැහුවා පස්සේ උන් දන්නවා මේ ගහන්නේ ඒක කමාන්ඩෝ නැත්තම් SFA. ඒ කියන්නේ අපි ගහන වෙනස හැටි. ඒ කියන්නේ අපේ වෙඩි බලය කොහොමද හම්බෙන්නේ කියලා උන් දන්නවා. අපේ වෙඩි බලය වැඩි කියලා උන් දන්නවා. අපි එහෙම තමයි අපි අනිවාර්යෙන් කුඩු වෙන්න ගහනවා. ගහලා තමයි පස්සට එන්නේ. ඉතින් උන් දන්න ඉතින් කෑ ගහුවා. ඊට පස්සේ උන්ගේ සෙද්දයක් පැන දෙකොළ පැනලා අපි අල්ලන්න හැදුවේ. ඊට පස්සේ මට අවශ්‍ය අපේ කණ්ඩායම අපේ 8 man එක අපිට අරන් පස්සට එන්න ඕන කොහම මං කෝ ඔය කට්ටිය පස්සට යන්න මම මෙහෙම ෆයර් එක දෙන්න මං කවරින් එක දෙන්න ඔයාලා යන්න පස්සට එහෙම ගහා පස්සට ඊට පස්සේ ඒ මගටදී අපි මීටර් 100ක ලයින් එකේ මට වේදෙන කකුලට කියන්නේ ෂොට් එකක් මට දැනන වදිනවා ඒ කකුල හිටියට යන්නේ සීතලව දැනන ඉතින් ගණන් ගත්තේ නෑ මේ ටිකත් ඇවිල්ලාම යනවා කියලා හිතාන ආවේ ඊට පස්සේ තමයි අපේ ලයින් එක මීටර් 100ක් තියදී මම බැලුවේ මං කෝ මට ඒ කියන්නේ කකුල නිකන් අන්න නැතුව ගියා ඊට පස්සේ මං කෝ මට ෂොට් එකක් වැදලා තියෙන්නේ කියලා ඉතින් ටක් ගාලා කට බූට් එක කරලා බලනකොට ඉතින් එතන ෂොට් එකක් ඇදලා මෙහෙන් එල්ට ඇවිල්ලා ගෑයි. ඊට පස්සේ මේ ඉතින් අපේ මගේ බඩිය උඩ අප්සෙට් ඊට පස්සේ යාට අප්සෙට් සාජන් රාජපක්ෂට ඉතින් අන්ඩර්ලයින් මං කෝ මේ එහෙම තමයි කො මිනිස්සු යුද්ධේ මැරෙනවා ගණන් ගන්න තුවාලනවා ගණන් ගන්න එපා කියලා කිව්වා. ඉතින් එහෙම කියලා ඉතින් මම වරන් 50 කියන්නේ 56 වෙනි ඒ කියන්නේ අපිට මග තියෙනවා
කියන්නේ හදිසි ප්‍රතිකාර කරන තැන. ඉතින් එතෙන් ආව ඉතින් ඩ්‍රෙසින් දාලා වෙලා කෙලින්ම අරන් ආව යාපනයේට චොපරෙන්. පලාලි හොස්පිටල් එකට. ඊට පස්සේ පලාලි හොස්පිටල් එකෙන් එදා දවල් වෙන්න කොළඹ යුදහමදාර වල කම්පැනි ඊට පස්සේ මාස කොහමද දවස් 21ක් මම හොස්පිටල් එකේ නේවාසික හිටියා. ඊට පස්සේ මගේ තුවාල කියන්නේ ඒ වෙනකොට මගේ තත්ත්වය සුවයි යන්න දාලා තිබුණා. ඊට පස්සේ කැචස් එකෙන් තමයි යන්නේ. ඊට පස්සේ මම මට හම්බුණා වෛද්‍ය නිවාඩු. ඊට වෛද්‍ය නිවාඩු එහෙම හොස්පිටල් එකේ මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා ආයේ ක්ලිනික් එකට ආවා. ඉතින් ඇවිල්ලා එකටත් සාවෙන් ඊට පස්සේ මම ආයෙ නිවාඩු හම්බුණා. එහෙනම් මාස 3කට මම නිවාඩු හම්බුණා. ඊට පස්සේ මම කියන්නේ යුදහමදාර වලින් මට ගනිමුල් කියන්නේ මාස ගාණක් රෙස් කරන්න කියලා මම කියන්නේ නිවාසික වෙන්න කියලා ලියලා දුන්නා. ඊට පස්සේ රිපෝට් එකක් අරගෙන මම ගනිමුල්ලේ ආබාධිත කඳුරේ RFT ගේ මාස 6ක හිටියා. ඉතින් එහෙම ඉන්නකොට තමයි හිතුනේ ඉතින් දැන් තුවාල හොඳයි. ඉතින් මම මාව බලපු සර්ට ડોක්ටර් මං කියලා මං ඉතින් මට කිව්වා මට යන්න ඕනේ සර් මෙහෙමයි. අපි තරුණ කාලේ ප්‍රයෝජන ගන්න ඕනේ. මොකද අපි වැඩක් කරන්න පුළුවන් කියලා අපි වැඩක් ගත්තොත් තමයි අපේ රෙජිමෙන්තුව අපේ රටට කියන සර්ගේ එහෙම කිව්වා. ඉතින් සර්ජන් කර්ණරත්න සර් ෆිට කරලා දුන්නා. ආයෙම මගේ පස්සේ එන්න බා කියලා තමයි කිව්වේ. ඉතින් මේ ඒ කියන්නේ අමාරුයි කියලා පස්සෙන් එන්න බා කියලා කිව්වා. ඉතින් ආව ගනිමුලට එල්ල මම කොහොමද මට යන්න ඕනේ උඩා. යාපනට යන්න ඕනේ. දැන් සර් එහෙදිත් ඇහුවා අපේ කර්නල් චන්ද්‍රවංශ සර් හිටියේ CEO. එහෙම යන්න හේතුවයි කියලා මම කිව්වා සර් අපෙන් තා වැඩ ගන්න පුළුවන් සර් කමාන්ඩර් කිව්වා. මම කමාන්ඩර්ට වැඩ ගන්න ඕන කාලේ සර් මේ කිව්වා. අපි මෙහි ඉන්නවා කියන සර් අපි කට්ටිය හරි යුද්ධ කරලා අපිට ඉන්න බෑනේ කිව්වා. ඒ කියන්නේ එහෙ යුද්ධ කරනකොට මෙහෙ ඔයගොල්ලෝ ඉන්න බෑ. ඉන්න මම කිව්වා ඒගොල්ලෝ යුද්ධ කරනවා අපි මෙහි නිකන් ඉන්නේ හරිය නැහැ කිව්වා. මට දැන් හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ අපි හිටියා කොහොමද 12 දෙනෙක් හිටියා. ඊට පස්සේ කන්න කොටස් දෙකකට බෙදුවා. ඒකලා කිව්වා හරි. මම දිහා බලලකෝ මෙහා යාපනට යනවා. මෙහා යනවා. මෙහා මෙහෙ ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් ඒ හය එහෙ නතර වුණා. හරිද? ඊට පස්සේ මම මගේ තීරු හොය අපි ආවා ඉතින්. ඇයිල ඉතින් හිටියා ඉතින් ඊට පස්සේ අපි මම ආයේ කෙලින්ම ඊට පස්සේ ගණිමුල්ලෙන් අපේ පලන කමාන්ඩ් රෙජිමෙන්තුව ඒ කියන්නේ වන් කමාන්ඩ් එකේ හිටියා ට්‍රින්ක් වලට. ඒතර අපි වාකරොප් එක පටන් ගන්න ප්ලෑන් කරලා තිබුණේ. ඊට මම කෙලින්ම ගියේ අල්ලකන්තලේට. ඒ කියන්නේ නැගෙනහිර ත්‍රිකෝණාමලේ අල්ලකන්තලේ තමයි මං ගියේ. ඒකල ගිහිල්ලා අපේ කණ්ඩායමත් එක්ක යතුණා. ඊට පස්සේ ඉතින් සුපුරුදු පරිදි මගේ ආවීමට හම්බුණා. ඇත්තටම ගොඩ කාලෙකින් දැක්කේ. අපි අංකය මොකක්ද? 4000යි 6 අංකේ. 4006. ඉතින් මේ මගේ ආවි ෆන් එකේ තියෙන. ඉතින් මම හරි ලස්සනට හදලා තියෙන කම්බැට් කරලා ටොයිස් පේ වරක් ගහලා හදලා තිබ්බේ ෆන් එක. කැමරා රාජ් කරලා ලස්සන හදාගෙන හිටියේ ඒතරම. ඒ කියන්නේ ඒක තමයි පණ. අපි කොල්ල රැකෙන්න ඕකෙන්. ඉතින් එහෙම අදහස් තමයි MPMG එකෙන් ඇත්තටම හරි ඒ කතාව ඇත්ත තමයි මොකද LTT කාර්යය අපි තමයි හොයන්නේ. ෆයර් එක වැඩි නම් ඌ ගහනවා කිලිම උට. ඉතින් මේ ඊට පස්සේ ආවා ඉතින් ඇවිල්ලා ඒ වුණාට අපි දැන්ට සර් කර්නල් ඉන්නේ. ඒතර සර් මේජර් කරුණාරත්න සර් තමයි අපි කුප්පේ කෝසි. සර් එක රාජකාරී කරන සර් ඉතින් සර් ඇත්තම හොඳයි. හොඳ නියම නිලධාරියෙක්. අපි අනිත් මගෙත් එක්ක හිටපු මේජර් ගමාරච්චි සර් කන මනතුංග සර් කවදාවත් උඹලා මේ ඔය කට්ටිය පස්සට යන්නේ අපිට කියලා දෙන්නේ නැහැ. මේක ගහලම තමයි යන්නේ කියලා කියන්නේ. ඒ වගේ තමයි කරන චමින් කරනවා සර්. සර්ත් ඇවිල්ලා ටාගට් එකට ටාගට් එක ගහන්න තමයි කියන්නේ. ආයෙ ටාගට් එක අතරලා එන්න කියන්නේ. ඉඳලා ගහන්න තමයි කියන්නේ. ඒක තමයි ඇත්තටම හරි. ඒක තමයි අපි දෙන මොරාල් එක. ටාගට් එකක් කවදාවත් අපි දාලා ඉන්නේ නැහැ. මාළුකාරයෙක් ආවත් අපි ඇත්තටම අපි ගිහලා ඔය ඇම්බුස් එක දාන්න හිටියා අපි ඔය අල්ලකන්තේ නීලපොළ ප්‍රදේශේ. ඒ ඉන්නකොට ඇම්බුස් එක දාන අපි කියන්නේ රැකසිට පාර දීමක් දාන ඉන්නකොට මාළු උරේක තුස්සන් T50 එකක් තරම් එනවා එල්ලිටි කාරේ. කියන්නේ එතකොට ඒක එහෙන් අයි තියෙනවා මහලි ගඟට අයි තියෙන්නේ. ඒ තියෙනවා ආරුවක් එකේ තියෙන මාළු වලන. ඊට පස්සේ එනකොට ඉතින් මං කෝ එල්ලපඩේ කෙනෙක් එල්ලපඩේ වරදාලා කියලා කිව්වේ. ඒ කියන්නේ එල්ලපඩේ කියන්නේ උන්ගේ දවස් 14 ට්‍රේනින් එමු. එල්ලාරම් පඩේ දවස් 28. කාඩස්ලා තමයි හොඳ වැඩ්ඩු. දවස් 8 10 එහෙම ට්‍රේනින් කරපෙමින් ඉන්නවා. ඉතින් මොකද කරන්නේ කියලා වෙදී. මූට ඇත්තටම ෆයර් එකක් දීලා ඩක් නෑ අපි වතුරන් 10 15 පුච්චන්න ඕනේ නෑ බොරුට. එකකින් ගහලා දාන්න කියලා. ඒ පාර එකක් ගහලා දැම්ම උට. ගහලා දැම්ම ඌ ඉවරයි. මොකද අපි එතන අපි ඌ ගැහුවෙත් හේතුව මොකද ඌට අපි දැක්කේ නෑ වගේ ඌ ආවේ. නමුත් ඌ අපි දැක්කා. ඊට පස්සේ සයිලන්සරෙන් තමයි ගැහුවේ. මොකද සත්‍ය වුණොත් එහෙම තව උන්ගේ ඉන්නේ උන් ඇලර්ට් වෙනවා ඊට පස්සේ. උන් ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අපි ඒ විදිහට අපි රහසිගතව ඒ දේ කරලා ඉලා අපි ආපෙ ඉතින් ඇවිල්ලා ඊට පස්සේ
වාකරේ ඔප් එක පටන් ගන්න අපි ඉස්සරලාම ගියේ අපි නතරුනේ ඇවිල්ලා සේරු විල පන්සල. සේරු පන්සලේ තමයි අපි නතරුනේ ඇවිල්ලා ඉතින් ඒ යද්දී අපිට හාමුදුරු ගොඩක් ආශිර්වාද කරා. ඉතින් ඒ පැත්ත මිනිස්සු ගොඩක් දුකෙන් කුඹුරකට යන්න බෑ. ඒ තරම් එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණය ලක් වෙලා හිටියේ. ඊට පස්සේ අපිට බෝධි පූජා තිබ්බා. ඉතින් ගම්මන මිනිස්සුලා බෝධි පූජා තිබ්බා. ඊට පස්සේ අපි ගියා ඊචලම්පත්තු ගමට. මහින්ද ඉස්සරලම ඊට සේරුනුවරින් අපි මහින්දපුරට ආවා. ඒතර නායකයා තමයි ස්වර්ණම්. එල්ටීටී නායකයා ස්වර්ණම්. ඌ සෙට් එකෙන් කතා කරන අපි සෙට් මොන්ටේ කරන අපි අහන් ඉන්නවා. මේ උන් මොනවද කියන්නේ? මොනවද කියන්නේ? උන් කියනවා ආමි වර්දඩා. විල්ලමාඩු වර්දඩා. එහෙම කියලා කියන්නේ ආමිගෙන් එල්ලින්නේ ආමිගෙත් එල්ලින්නේ මුන් එල්ලින්නේ මීහරක් එල්ලින්නේ එහෙම තමයි උන් කියන්නේ. ඊට පස්සේ අපි ඔප් එක හෙට බහින්නේ කියලා ඔය කියන්නේ ඔපරේෂන් හෙට බහින්නේ කියලා අපි රැක් එළියන කවුන්ට එක වාටි. පස්සේ මූ අපිට මෙහෙම කියන්න මුකුවා. බලා මට එහෙම කියලා ඉතින් අම්මා මතක් කළාම කිව්වා සෙට් එකෙන්. සෙට් එකෙන් කියලා මූ සෙට් එක ඔෆ් කරා. ඔයගොල්ලෝ සෙට් එකෙන් අහගෙන ඉන්නවා කියලා දන්නවද? අපි උන්ගේ සෙට් මොන්ටේ කරනවා අපි. අපිට මොන්ටේන් සෙට් තියෙනවා. මොන්ටේ කරන මූ අවසානට කිව්වා ඉතින් අර කතාව. ඈ බලන්න මම වලන්න හම්බෙන්නේ නැහැ කිව්වා. ඒ කියන්නේ මූ රෑ කොහම හරි මූ පැන්නා. ඊට පස්සේ අපි ඔප් එක පටන් ගත්තා. අපි ඉච්චලම්පතුලින් පටන් ගත්තා ඔප් එක. ඉච්චලම්පතු පටන් ගත්තා. ඊට පස්සේ අපි ඉච්චලම්පතු ඔප් එක පටන් අරගෙන ඉවිල්ලා ඊට පස්සේ අපි ඒක දෙන්නේ මැරුණා. සාජන් තෙන්නකෝණේ නිලං කියලා පොළොන්නර ගෝල්ඩ් එක. ඊට පස්සේ අපි ගම් ටික අල්ලේ ඉච්චලම්පතු කරකමුණි. ඒ ගම් ටික අල්ලන අපි ගියා වෙරුගල්ලාරු වලට. ඒ යනකොට වෙරුගල්ලාරු වැහැලා සම්පූර්ණ වතුර යන්න දෙයක් නැහැ. ඉතින් මම කමාන්ඩ් එක ඇතර මාව ගොඩක් ප්‍රසිද්ධයි. මොකද මම හොඳ ස්විමර් කෙනෙක්. මට පීනන්න පුළුවන් හොඳට. ඉතින් අපි ස්විම් මීට් එකට පීනන්න බහිනවා නම් ඉතින් ඕන කෙනෙක් බලනවා රයිට් අහවලා ඉන්නවනේ පොඩ්ඩක් මේක තියෙන ඉතින්. එහෙම තමයි අපි හදාගත්ත අපි අතීතයේ ආදරේ ඒක ඉතින් අපි හදාගත්තා. ඉතින් එහෙම තමයි අපි කෙනෙක්ව පින්නම් කරන්න යම් වකර දෙයක් කරන අපි ටග් ගාලා බස්සන්න ඕනේ. මගේ ටීම් එකත් 8 මෑන් එක අපි මේ 8 මෑන් එකකට යද්දී අපි ගියොත් අනිවාර්යෙන් ගහනවා කියලා දන්නවා. ඉතින් අපි යද්දි දන්නවා අනිවාර්යෙන් මුන් ගහනවා කියලා. ඉතින් තව අනිත් 8 මෑන් එකත් මොකද කරන්නේ? නෙගටිව් බලන්න අපි ටාගට් එකක් ගන්න. එහෙම තරංකාරීත්වයක් තියෙන්න ඕන දෙක. ඉතින් ඒක තමයි. ඉතින් ඊට පස්සේ අපි වෙරුගල්ලාරු ළඟට ආවා. වෙරුගල්ලාරු ළඟට ඇවිල්ලා ඉතින් මම අපේ දිගු ලැබ් එකේ ත්‍රි කමාන්ඩ් එකේ එක්කෙනෙක් ගියා වතුර පාරට. ඊට පස්සේ අපිට වෙරුගල්ලාරුවෙන් අපි ඒකට පීනලා කඹයක් දාලා අපි ගාරුවෙන් කොට ගියා. ඊට පස්සේ අපි ටු කමාන්ඩෝ කරන අලුවිහාර සර් එක තමයි ටු කමාන්ඩ් ඩෙල්ටා කණ්ඩායම හිටියේ. ඩෙල්ටා ටීම් එක. ඩෙල්ටා ගෲප් එක. ඊට පස්සේ ටු කමාන්ඩ් එක දකුණු පැත්තේ කට්ටිය වෙරුගල්ලාරුවේ මේක හම්බුණා මේ පාලම හම්බුණා. ඊට අපි දෙගොල්ල ගිහිල්ලා කොහමරි බේස් කරලා බහුවද අපි වෙරුගල් මොහත්වාරම් ගම අවසානටම ඇල්ලුවේ. අල්ල අපි හිටි ගහුව කැබ් එකකට. ඒතර කන චමන්ද කරනවා තමයි ඕසි සර් කව ගහන්න කියලා. සර් අපිට කිව්වේ නැහැ කිසිලාක වතුර වැඩි යනම්නම් කියලා මුල් පස්සට පළයල්ලා එහෙම මුකුත් කිව්වේ නැහැ. යමු තමයි කිව්වේ. අපි යනවා කොහමත්. දැන් අපේ ටාගට් එක එකයි. ගිහිල්ලා අපි ඊට පස්සේ උන්ගේ ටාටා කැබ් එක ආවා එල්ටීටී කාර් දෙන්නේ. උට ගැහුවා. ගහලා කැබ් එක ගත්තා. ඒතර අපි ඉතින් අපි ගම් වැල්ලට අපි එහා පැත්තේ තියෙන බීච් එක මුහුද. ඉතින් අපි සම්පූර්ණ ඇල්ලුවා. අපි 2006 2:21 පටන් ගත්ත එක අපි දවස් දෙකක් ඇතුළත සම්පූර්ණ මුළු වාකර ප්‍රදේශෙම ඇල්ලුවා ඔප් එක. අල්ලලා අපි ඊට පස්සේ කොහොමද උන් මේ පැත්තේ කොහොමද ශක්තිමත් වෙලා හිටියේ? ශක්තිමත් කියන්නේ ගොඩක් දුරට උන්ගේ හිටියේ කාන්තාව තමයි. එල්ටීටී කෙල්ල තමයි හිටියේ ගොඩක්. ඉතලා තියෙන බංකර් වල. හොඳට බංකර් හදාගෙන කියන්නේ සාමාන්‍ය බංකරයක් හදනවා කියන්නේ අපි තැනකින් තැනකට අපි මෙතන අතන ඉවරනාට පස්සේ වෙන තැනකට ගිහිල්ලා අපි බංකරයක් හොඳට හදන්නේ නැහනේ. හොඳට වැලි කොට්ට ගහලා ඇඳන් දාලා හදලා තිබ්බ බංකර් එහෙම. ඒකෙන් හොඳ සැපහසු විදිහට උන් ජීවත් වෙලා තිබුණා. නමුත් උන් හිතුවේ නැහැ අපි ස්වර්ණම් ගියාට පස්සේ ස්වර්ණම් ගියා යන්න කොහොමද දාලා. ඒක තමයි වාකරේ ප්‍රදේශයේ පසුබිමේ ප්‍රධාන හේතුවක් උනේ. ඉතින් ස්වර්ණම් ගියාට පස්සේ අපිට එහි අල්ලන එක නැතිනම් ඊට පස්සේ මොකද අනදින්න එකක් නැහැ. ඉතින් අපි උන්ගේ හොස්පිටල් එකක් ඇල්ලුවා. ඊට පස්සේ අපිට දකුණු පැත්තෙන් ගියා විශේෂ බලකායක් ගියා ඔප් එක. ඊට පස්සේ කට්ටිය ඒ පැත්තේ ඇල්ලුවා. අපි මේ පැත්ත අපි තමයි අපි පැත්තට තමයි සම්පූර්ණ බර තිබ්බේ කොට. අපි මේ පැත්ත සම්පූර්ණ ගහලා ඇල්ලුවා. කියන්නේ වෙරුගල් මොහත්තරන් මේ පැත්ත සම්පූර්ණ ඇල්ලුවා. ඊට පස්සේ අපි ඔප් එකේ වෙලා නැවතත් අපි යාපනට ආවා. ඒ කියන්නේ වාකර ඔප් එක අවසන් කරලා අපි යාපනට ආවා. යාපනට ඇවිල්ලා දවස් දෙකක් ඉන්න හම්බුනේ. දවස් දෙකක් ඉන්න හම්බ වෙනකොට ඊට පස්සේ
කිව්වොම් මෙහෙ මූතුර් තෝපුර් කට්ටපරිච්ඡම් සම්පූර්ණ උන් අල්ලලා අර කයිස් දූප තැල්ලුවා සමානව තමයි මේකත් අල්ලලා තිබ්බේ. ඒ කියන්නේ මූතුර් ප්‍රදේශයේ හිටියේ මුස්ලිම් ජනතාව. අපි එනකොට මුස්ලිම් 12ක විතර මරලා තිබ්බා. ඊට පස්සේ පොලිසියෙත් පොලිස් දෙකක් තිබුණා. මරලා තිබුණා. ඉතින් අපි ආවේ ත්‍රිකුණාමලයේ සාගරික විද්‍යාල ඒ ග්‍රවුන්ඩ් එක තමයි චොෆර් එකෙන් අරන් ආයේ. අරන්ල බැස්සා. බහැල වෙලා අපිට කින්නියා පැත්තෙන් යන්න මොකද අපි පාරෙන් ගියොත් උන්ට උන් දන්නවා අපි එනවා කියලා. එහෙනම් අපි මුහුදෙන් තමයි ගියේ. පාන්දර 3යි ගානට මුහුදෙන් ගියේ. අපි කියන්නේ බෝට් වල ඩෝරාවෙන් තමයි ගියේ. ගිහිල්ලා වෙලා ඩෝරාවල ගිහිල්ලා ඩෝරා එක බීච් එකටම ගහන්න බෑ. ඊට අපි මගින් බහැලා අපි යනකොට සම්පූර්ණ නේවි කැම්ප් එකේ තිබ්බේ කයිස් මූතුර් අවසාන තිබුණේ. එනකොට මූතුර් අවසානයේ කයිස් මේ නේවි කැම්ප් එක අල්ලන්න LTT එක සම්පූර්ණ ඕරන් කරලා තිබුණේ. ඉතින් අපි හිට්මන් දෙයක් බැස්සා බෝට් වලින්. අටේ කණ්ඩායම් දෙයක්. ඒ පටන් බහැපු පටන් ගත්තලා ඉඳන් සම්පූර්ණ ගහගත්ත එකේ. සාමාන්‍ය තැන් තිබ්බ අපිට අපි සාමාන්‍ය විදිහට ටික දුරක් ගිහලා අපි ෆයර් එකට සෙට් වෙන්නේ. වෙඩි තියන සෙට් වෙන්නේ. මූතුර් වලදී බැස් හැටියෙන් බීච් එකෙන් බැස් හැටියෙන් ගහගෙන තමයි පටන් ගත්තේ. මේ ළඟටම ඇවිල්ලා හිටියේ. ගැහුවා ඒ. අපි අතෑරියේ නෑ. කොච්චර විතර පිරිසක් හිටියද? අපි එනකොට LTT එක නේවි කැම්ප් එක නම් කොහම හරි උන් 60ක් විතර උන් වෙඩි තියන්නේ නේවි කැම්ප් එකේ මේ ආයුධ කබඩාවල ටම්ප් එකට. කියන්නේ වෙඩි බෙහෙත් කබඩාවල ගන්න තමයි උන් ට්‍රයි එක දුන්නේ. ඊට පස්සේ අපි ගැහුවා. ගහලා අපි ජටි දාලා තිබ්බ අපේ සිංහ කොඩියක්. අපි ඔක පල්ලෙහා දාලා අපි ආයේ හොඳ සිංහ කොඩියක් ගහලා ගැහුවා ජටි. අපි කොඩි ඊට පස්සේ ගහලා ඔය අතර අපි ඕක කරන්නේ. ඊට පස්සේ ගහලා ඉවරලා අපි පටන් ගත්තා ඔප් එක. ඒකත් පටන් ගන්න අපි කෙලීම ගහන කෙලීම අපි ගියා මුතුර් ඉස්කෝල ළඟට. ඉස්කෝල ළඟට එන්න සම්පූර්ණ අපි ඊට කල්ලා තිබ්බේ. ඉතින් අල්ලා ඊට පස්සේ අපි එක්කෙනෙක් මැරුණා. ඒත් අපේ දෙහියත් ගන්නේ මගේ ගමේ මට වැඩි බැජ්ජස් 19 බැජ්ජේ උබේසේකර කියලා. එයා විතරයි මැරුණේ. ඊට පස්සේ අපි ගැහුවා ගහලා වෙලා අපි තෝපුර් පාරට සෙට් මෙවුනේ. හම් ගිහිල්ලා අපි නතර කරලා තෝපුර් පාරයිනේ. ඒකලා අපි ගිහිල්ලා වෙලා ඉන්නකොට අපි කොහමද අපි දවස් ගානක් කොහමද අපිට කන්නුනේත් නැහැ. ඔබත් එක්ක සාකච්ඡා කරද්දී අපි නිරන්තරයෙන්ම කියවෙන කාරණාවක් තමයි කමාන්ඩර් රෙජිමේන්තුවේ තිබුණ යුද්ධ උපක්‍රම විශේෂ මෙහෙයුම් 8 man team 4 man team SF එකේ දුරදිග මෙහෙයුම් මේ වගේ කාරණා ඔබ කමාන්ඩර් සබලෙක් විදිහට LTT සංවිධානයේ මෙවැනි උපක්‍රමයන් දැක්කද? ඒ වගේ දේවල් ක්‍රියාත්මක වුණාද? කොහොමද ඒ මතක සටහන් අපි ආවර්ජනය කරොත්? ඇත්තටම LTT සංවිධානයේ උන්ගේ තිබා කියන්නේ කුඩා කණ්ඩායම් ක්‍රියාන්ත තිබුණා කියන්නේ උන් සාමාන්‍ය ඇත්තටම මේ අපි 4 දෙනෙක්ගෙන් අපි 8 දෙනෙක්ගෙන් අපි කරන රාජකාරිය අපි එහෙම කරන්න හේතුව තමයි අපි විශේෂ හමුදාවක් අපි කමාන්ඩෝස්ලා අපේ රෙජිමෙන්තුව අපිට දීලා තියෙන යුද උපක්‍රම අපි කියන්නේ අපි ගරිල්ලා සංවිධානයක යුද කරන නමුත් ඒ කට්ටියගේ තිබුණ උන්ගේ තිබුණ එකම ටාස්ක් එක තමයි උන් තනියෙන් හරියන්නේ ඇවිල්ලා උන් අපි පතරන් 10ක් පුච්චුත් උන් පතරන් පුච්චන්නේ උන්ගේ එහෙම දෙයක් තිබුණා ඒ තරම් ශක්තිමත් ඒ තරම් ශක්තිමත් උන් ඒ කියන්නේ එක ලයින් එක සාමාන්‍ය අපි කියමු කිලෝමීටරයක් දුර ලයින් එකක් තියෙනවා කියලා කිලෝමීටරයක් දුර ලයින් එක සමහර දෙන්නෙක් ඉන්නේ රැක් කෙලින එක ඒ යනකොට මගට ගියා ටක් ගාලා ෂොට් එකක් ගැහුවා ටක් ගාලා ෂොට් එකක් ගැහුවා ගියා පොඩ්ඩක් එහෙට යනවා දෙන්න රෝලින් දෙන්න දෙපැත්තට ඇවිදිනවා ඒ කියන්නේ උන්ගේ පිරිස් බල ඉන්නකොට උන් පෙන්නුවා ඒකේ උන්ගේ උපක්‍රම තිබුණා ඒ කියන්නේ ගරිල්ලා උන්ගේ නෑ මෙතින් අපි ගහන්න මෙහෙම නෑ උන් ටක් ගාලා මාතුණා ගැහුවා මිෂින් වුණා එහෙම එකක් තමයි උන්ගේ තිබුණේ කාන්තාවුත් හිටියා ඔව් LTT කාන්තා බලකායේ උන් තමයි කෙල්ල තමයි ගොඩක්ම ඒ කියන්නේ රැල්ල පිටින් මෙන්නේ අපේ මම එතෙන් අපි එතෙන්ට සෙට් වුණේ මොකද අපි ඒතර නැගිටින පළාත අපි හිටියේ කොහෙද එරියනා මේ ඒ බීච් සයිඩ් එක කිලාලිලා අපේ හිට්මෑන් එකට ගැහුවා අපි 8 දෙනෙකු කණ්ඩායමකට ගැහුවා ඒ කියන්නේ කෙල්ලෝ තමයි ගහලා තිබ්බේ ඒ රැළ පිටින් මෙන්නේ උන් කෑ ගහන එන්නේ ඉතින් මේ නමුත් අවසාන අවස්ථාවනට ඒ කට්ටියට ඒ තරම්ම බලයක් ශක්තියක් තිබුණේ නැහැ මොකද කෑ ගහන එල්ල ගහන්න මෙච්චර ගොඩක් එනවා එහෙම ස්ටෙන්ට් එකක් තිබුණේ නැහැ ස්නයිපර්ස්ලා හිටියද ඒ කට්ටිය ස්නයිපර්ස්ලා හිටියා කෙල්ලොත් හිටියා ඔව් කෙල්ලොත් හිටියා ඊට පස්සේ කොල්ලොත් හිටියා ඒ වුණාට ස්නයිපර්ලා බොහෝ දුරට ස්නයිපර් ටාගට් උන්ට ගන්න බැරි වුණා
ඒකත් අහම්බයක් වගේ තමයි උනේ. අහම්බෙන් වගේ ස්නයිපර් කරලා තිබුණේ සමහරුන්ට. නමුත් උන් T56 වින් තමයි ගොඩක් දුරට F1 එකෙන් තමයි හෙඩ්ෂොට් ගහලා තිබුණේ. කමාන්ඩර් රෙජිමෙන්තුවේ DSS සමගින් කතා බහ කරන අතරතුරදී මේ අවසන් සටන ක්‍රියාත්මක වෙන දින වකවානු පිළිබඳවයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. 2008 ඉඳලා 2009 මැයි 18 වෙනිදා දක්වා බිහිසුන් සටන් ක්‍රියාත්මක වෙන අතරතුරේදී ඔබ ඇතුළු පිරිස යාපනයෙන් තමයි යන්නේ ගමන ආරම්භ කරන්නේ. කොහොමද ඒ ගමන ආරම්භ වුණේ? කොයි වගේ මතක සටහන්ද තියෙන්නේ? අපි ආවර්ජනය කරමු. ඔව් අපි ඇත්තටම ඊට පස්සේ ඔය නැගෙනහිර පළාත ඊට පස්සේ නැගෙනහිර පළාත තමයි ගොඩක් දුරට අපි හිටියේ. ඊට පස්සේ හදිසියේ අපි නැගෙනහිර පළාතින් උතුරු ප්‍රදේශයෙන් යාපනයට අරන් එනවා. යාපනයේ නැවතා යනවා. එහෙම කරලා ඉතින් අපි අවසානට ඊට පස්සේ 2008 වර්ෂයේ ඒ කියන්නේ මේ කාලය ඇතුළත මම තුවාලන වාරත් එක්ක ඊට පස්සේ අපි යනවා යාපනයට. යාපනයට ඇවිල්ලා ඊට පස්සේ 53 වෙනි සේනාංකයත් එක්ක කියන්නේ තමයි අපි ඔපරේෂන් කරන කියන්නේ යුද්ධය පටන් ගන්න යන්නේ. ඊට පස්සේ අපි එහෙම මොහමාල සෝරම්පත්තු අයියකච්චි එහෙම අපි දෙකටම අල්ලගෙන ඔඩ් සුඩාන් ඒ පැත්ත අල්ලන අපි සම්පූර්ණ අපි මේ පැත්තෙන් වන්නි පැත්තෙන් එන ටු කමාන්ඩෝ එක ඊට පස්සේ වන්නි ඊට පස්සේ වැලියෝ පැත්තෙන් පටන් ගත්ත ඔපරේෂන් එක ඒ පැත්තෙන් ඒ පටන් ගත්ත යුද්ධය ඊට පස්සේ අපි දෙගොල්ල අපි හමු වෙනවා. ඒ කියන්නේ අපි කිල්නොච්චේදී ඊට පස්සේ අපි එහෙම දෙකටම අපි ගහගෙන ඔය හැම පැත්තම අල්ලගෙන ඊට පස්සේ අපි යනවා නන්දි කඩාල වලට. ඉතින් නන්දි කඩාල වලට අපි අවසානට කොහමරි ඒ වෙනකොට අපි කියන්නේ ලොකු සිදුවන ඇත්තරම. ඒ කියන්නේ බොහෝ වෙලාවට අපිට කියන්නේ අපිට වැස්සත් එක්ක ආපු බාධක ඒ හැමදේම අපි ජය අරගෙන අපි ඉදිරියට ගමන් කරා ඇත්තරම. ඉතින් අපි එහිදී අපිට අපි කමාන්ඩෝ කෙනෙක් වශයෙන් කමාන්ඩෝ රෙජිමෙන්තුවක සෙබර සමූහයක් ඉදිරියට අපි ලොකු දායකත්වයක් අපි දුන්නේ ඇත්තරම. අපි කියන්නේ අපි කමාන්ඩෝස්ලා මේක තනි යුද්ධ කරා, SFලා කරා, GW ගැමුණුව කරා එහෙම කියන්නේ නැහැ. නමුත් අපි අපිට දුන්න ටාස්ක් අපිට දුන්න කාර්යයට වැඩි දේවල් අපි කරලා තියෙන ඇත්තටම. ඒ කියන්නේ අපි අද මෙතන අල්ලන්න කියලා තින්නේ කිල්නොච්චින් එහා අද මුලතිව් අල්ලන්න ඊට පස්සේ අපි මුලතිවුන් අපි ගිහිල්ලා අපි නතරලා බලන්නේ මුලතිවුන් එහා තව කිලෝමීටර් හරි අල්ලන්න. ඉතින් එහෙම ඇත්තටම හිතට මාර ශක්තියක් ඒකම එහෙම කියන්නේ අපිට මේක අපි යුද්ධෙකින්දී ඇත්තටම අපි හිතුවේ නැහැ කියන්නේ අපි හිතන්නේ නැහැ ඇත්තටම මේක මේ නිකන් අපි නිකන් සෙල්ලමක් විහිළුවක් ගන්න ඇත්තටම අවසාන වෙනකොට අපිට එහෙම හිතුණා අපි දන්නවද මේක අපි දිනනවා දිනලා ටික අපි මේ ටික අල්ලගෙන මෙහෙම යනකොට අපි හිතුණා ඇත්තටම මේ අපි දිනනවා කියලා අපි හිතුණා ඇත්තටම. ඇත්තටම මේ දිනනවා කියන දේ අපිට දැනෙද්දි මාර ශක්තිමත් හිත. එන මොරාල් අපි වචනෙන් කිව්වොත් අපිට පට්ටැම්මක් හරිද අපි නිකන් කියන්නේ අපි බජාරේ කොල්ල අපි කියන කතාවන. ඒ තරම් ශක්තිමත් හිත. වැස්ස අවුව ඒ කිසි දෙයක් ගාණක් නැහැ. ඉතින් අපි අවසානට අපි නන්දිකඩල් කලපුව ළඟට ගල්ලා අපි ආවා. එල්ලෙලා ඊට පස්සේ අපිට අවසාන ඕඩරේ දුන්නා අපි දන්නවා මේ හරියට දැන් ඉන්නේ කොටු වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒ නෝට සාමාන්‍ය ජනතාව එක පැත්තකින් අර ගන්නවා අනිත් පැත්තෙන් අපිට අවශ්‍යයට අපි හදා ගන්න ඕනේ මේක මොකද මේක ඉවරයක් කරලා දාන්න ඕනේ. දැන් නන්දි කඩල් කලපුව කොයි වගේ ස්වභාවයක්ද ඒ දවස්වල ගත්තේ? ඒ අවසන් දවස් දෙක තුන නන්දි කඩල් කලපුවේ තත්ත්වය කොහොමද? ඒ දවස්වල හැටියට දැන් මොකද අපේ ඒ කියන්නේ සිවිල් මිනිස්සු කියන්නේ සාමාන්‍ය මිනිස්සු අහිංසක මිනිස්සුන් පලියක් කරන්න තියන් හිටියේ. ඊට පස්සේ කට්ටිය මෙහෙට ගන්න කෑන් දාගෙන ඊට පස්සේ අපිට යුද්ධය අතරතුර ඒ දේවල් කරන්න සිද්ධු නැත්තරම. මොකද අපි මානසික මෙහෙමක් ගියේ. අපි ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. අපිට ටාස්ක් එක අපිට ඇත්තටම අපි කමාන්ඩෝ කෙනෙක් කියන්නේ අපිට වතුර ගුවන දියම දෙරන අපි ත්‍රිත්වයේම ජයගත්ත කට්ටිය. ඉතින් අපිට පුළුවන් වතුරට බහැලා අපි මේ කට්ටිය බේරගන්න. ඉතින් ඒ වගේ දේවල් කරා. ඉතින් අවසානට ඉතින් අපි ඔක්කොම මිනිස්සු අපේ පැත්තට අරගෙන ඊට පස්සේ අපිට ඕටේ හම්බුණා පාන්දර 3යි මට ටයිම් එක මතක නැහැ ඇත්තටම හරියටම. ඒ ටයිම් එක අපිට හම්බුණා මේ කලපොට මේක ඉවරයක් කරලා දාන්න ඕඩරයක් හම්බුණා. ඉතින් අපි අපේ ටාස්ක් එක අපි කරා. ඒක නමුත් අපිට කොටසක් තියෙන අපි කොටස කරා. නමුත් ඒ කොටසෙන් එහා අපිට දෙයක් කරන්න බෑ. මොකද මේ ඒ තියෙන වාර්තාන් නැතිව අපිට ඒ කොටසෙන් එහා දෙයක් කරන්න බෑ. එතන ප්‍රභාකරන් ඉන්නවා කියලා දැනගත්තද? අපි දන්නවා අනිවාර්යෙන් ඉන්නවා කියලා.
එතන යන් දේවල් සිද්ධ වුණා. ඉතින් අපි දන්නවා ඉතින් මේ දේ ඉඳලා මේක මෙහෙම වුණා කියලා අපි දන්නවා. ඇටැක් එකක් ගොඩක් ආවද? නෑ එහෙම ෆයර් එකක් කියන්නේ ලොකු ඇටැක් එකක් නෑ. ඊට පස්සේ මේ තව ඊට පස්සේ ඔය දවස් දෙකකට පස්සේ පොඩි කණ්ඩායමක් වෙන කියන අපි කොඩිය දාලා ඔක්කොම කරලා අපි ජයපන් බීල් ඉතින් සමරලා ඉතින් අපි යුද්ධය අවසන් දවස් දෙකකට පස්සේ කොහොම හරි පොඩි සිදුවීමක් සිද්ධ වෙලා අපි ඒකට අපි මම යාපනයේ මාඩිවරම් ප්‍රදේශයට ඇවිල්ලා මේ ඒ කියන්නේ හදිසි රාජකාරියකට. ඉතින් ඒ වෙනකොට අපි දන්න ප්‍රභාකරන් මැරලා කියලා අපි දන්නවා. නමුත් අපිට දුන්න ටාස්ක් එක අපිට දුන්න අපිට කොටස අපි ඉවර කරා. යුද භූමියේදී වෙහෙස මහන්සිය ඒව දැනෙන්නේ නැහැ. ඇත්තටම කිසි දෙයක් එහෙම දෙයක් දැනුන්නේ නැහැ. ඇත්තටම මාර ඒක සත්‍යමත් වහිනකොට අපි ගොඩක් කැමති. මොකද එඩ්ලිටිකාරයා කියන්නේ උන් හිතන්නේ අපි සිංහල කම්මැලි කියලා. අපි සිංහල මාසය කම්මැලි කියලා දන්නේ. ඈ උන් සාමාන්‍ය අපි කැම්ප් වලට අපිට ගහන්න එන්නේ පාන්දර 4 6 ඔය කාලේ. මොකද හොඳට නිින්දෙන ටයිම් එක. පැස්සුම් පාවිච්චි කරන වැස්ස. අපිත් එහෙමද? අපිත් කරන්නේ අපිත් වැස්ස තමයි පාවිච්චි කරන්නේ. වැස්ස කෙනෙක් නම් හරි කැමති. ඒ කියන්නේ අපේ ගමන් සම්පූර්ණ රැයට. අපි ඇවිදින්න කියන අපි ගමනක් කරන නිකන් පාර යනවා වගේ අපි යන්නේ. සමහරට අපි ඔය වගේ වාකරේ අපිට කිව්වා මේ ඒකට ඉස්සලා කියන්න බැරුණා. වාකරේ එල්ඩිටි කැම්ප් එකක් දාලා දුන්නා. හරිද? එල්ඩිටි කැම්ප් එකක් තියෙනවා කියලා අපිට ඉන්ෆෝම් එක ආවා. අපි ලැප් එකෙන් කිව්වා මෙහෙම ඉන්න ටීම් එක. ගහන කියලා අපි රැයක් එළියක කිලෝමීටරයක් ගිහින් තිබ්බේ. ඒ කියන්නේ එක අඩියක් මෙහෙන් තිබ්බට පස්සේ අර එක තැනකට වැටෙන්න ගිහිල්ලා. එතන ලිස්සනවා වැහැලා තන්නේ කරව ලිස්සනවා. අපි එළියනක කිලෝමීටර මීටර 300ක ගිහින් තිබ්බේ. ඊට පස්සේ ඒත් අපි ගියා දැනට. අපි යනට උන් පසුබෑල ගිහිල්ලා යන්නේ. කියන උන්ගේ බඩුව නම් මොනක් කොහොමද දාලා එල්ටි කෙල්ල එහෙම ඉඳලා තියෙන්නේ. මේ ඉතින් එහෙම වගේ එහෙම ස්වභාවික එහෙම බාධක අපිට තිබුණා ඇත්තටම. වැස්ස ඊට පස්සේ වැහලා හොඳටම ගම් වතුර ගල්ලා එහෙම වගේ තත්ත්වයක් තිබුණා ඉතින්. නමුත් ඉතින් අපිට ඒක බාධකයක් වුණේ නැහැ. MPMG අවිය උණ්ඩ කොච්චර නිකුත් කරලා ඇද්ද? සාමාන්‍යයෙන් මම යුද්ධය අවසන් වෙනකොට පටන් ගන්න ඉඳලා පතුරන් ලක්ෂයකට එහා පුච්චලා ඇති. ටාගට් කොච්චරක් කරාද? ටාගට් කියන්නේ මෙහෙමයි. බොහෝ අවස්ථාවලදී ඉතින් ඇත්තටම අපිට අපි ඉල්ලිටිකාර 3-4 දෙනෙක් හිටපු ගියවම අනිවාර්යෙන්ම මැරෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ටාගට් මගේ තින් මැරලා තේ සමහරට 500-600ක් වගේ නම් මැරලා ඇති සමහරට. ඔබ වසර 19ක් කමාන්ඩර් රෙජිමෙන්තුවේ හිටපු වීරෝධාර රණවිරුවෙක්. වසර 30කට අධික කාල සීමාවක් මෙරට සාපලත් යුද්ධය අවසන් කිරීම සඳහා තමන්ගේ දායකත්වය සහ මුලින්ම ලබා දුන්න වීරෝධාර රණවිරුවෙක්. DSS කිව්ව නම කමාන්ඩර් රෙජිමෙන්තුවේ රන් නකුරෙන් ලියවෙන නමක්. යුද්ධය අවසන් කරාට පස්සේ දැන් මේ ඔබ නිදහසේ කාලය ගත කරනවා. මොකද වර්තමාන තත්ත්වය ගැන හිතෙන්නේ? නෑ ඇත්තටම අපි ලොකු කැපීමක් කරා. අපි තුවාල වෙලා ලේ හෙලලා දාඩිය හෙලලා මහන්සි වෙලා රැයක් දාලා නැතුව ඇත්තටම දුක් විඳගෙන අපි මේ රට නිදහස් කරගත්තා. ඇත්තටම මම ඇත්තටම මං ඉස්සරලා මං කියුද්දිත් මම යන්න උන් තැන් හැමතැනම මං ගිහින් තිනවා. මම රටවල ගිහින් තිනවා. ඉතින් ඒ වගේ මට වාසනාවක් ලැබුණේ මම අදටත් පුදුමාදරේ මගේ අම්මා ආසමානම සරම රෙජිමෙන්තුවට කමාන්ඩර් රෙජිමෙන්තුවට අපි මිනිස්සු අපි හැමෝම අඳුරගත්තේ මම මේ වගේ තැනකට ඇවිල්ලා ඔබතුමාලත් එක්ක වාසා මේ කතා කරන්න මේ හම්බෙන්න මට ඇත්තටම මගේ රෙජිමෙන්තුව හිටින්දානේ. ඉතින් ඒක තමයි එකෙන් මතක් කරන්න ඕනේ. අනිත් එක තමයි අපි මේ කරපු දේ ඇවිල්ලා සමහරුන්ගේ හිතවල තියෙන මානසිකත්වයක් හමුදාකාරයා කියන්නේ අට අසර සමත් ඉගෙනීමක් නැති පහත් ලාභාල බොරඳ කෙනෙක් කියලා. නමුත් ඒක බොරු. ඒක අදහසක් ඇත්තටම. ඒ කියන්නේ අපි ඉගෙන ගත්ත දේවල් අපි කරපු දේවලුත් එක්ක බලපුවාම අපිට මේ ලෝකයේ දැනුමකින් දියුණු මේ රටේ දැනුමකින් දියුණු කෙනෙක්ට වැඩි දෙයක් අපි හා කරලා තියෙනවා. මොකද අපි හැමදේම කරේ ග්‍රවුන්ඩ් එක ප්‍රැක්ටිකල්. පයින් ගිහිල්ලා කරේ. අපි ඇල උඩින් ගිහිල්ලා කම්පියුටර් එකත් එහෙම මුකුත් කරේ නැහැ. අපි ඇත්තටම සත්‍ය දේවල් අපි දැක්කා. ඉතින් අපේ අයට ගොඩක් අමතකයි මේ හැමදේම. ඒක ඇවිල්ලා ප්‍රභාකරුන් කිව්ව දවස් 3යි කියලා. දවස් 3ක් වන්න දවස් 2කින් ඉවරයි. සහරාන් ඇවිල්ලා පස්සේ කාලෙ ඉතින් ගියා. ඉතින් අපි හරි ආසාවෙන් හිටියා ආයි පටන් ගත්තා නේද කියලා. හරි උඹලටත් දෙන්නම්කෝ පාර කියන එහෙම ඇත්තම හිතන ආවා. ඉතින් එහෙම අදහස් අපිට ආවට
අපේ සිංහල ජනතාවට ඇත්තටම සිංහල ගොඩක් කට්ටිය මම හැමෝටම කියන්නේ. ඉතින් සමහරක්ට ඉතින් ඒ හැමදේම අමතකයි. නලින් සමග කෙලින් රණවීරයෙකුගේ මතක සටහන ඔස්සේ අපි අද දවසේදී කතා බහ කරේ DSS නැත්නම් කමාන්ඩ් රෙජිමේන්තුවේ ආදරයට කියන ෂැඩෝ පිළිබඳව. එහෙම නැතිනම් සුජිත් තුෂාර මේ විරෝධ රණවීරුවගේ මතක සටහන් ගොඩක් දේවල් අපිට කතා බහ කරන්න තියෙනවා. අපි මේ දේවල් ඉතිහාසගත කරන්නයි සූදානම් වෙන්නේ. මේ කරපු කැපවීම මේ කියපු හැම වචනයකම තියෙන්නේ වීරත්වය. මතු උපදින પરම්පරාවටත් මේ විරුවන් සදා අමරණීය විය යුතුමයි. රන් අකුරෙන් ලියවිය යුතුමයි. ලෝකේ දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම පරාජයට පත් කරපු මේ උත්තුංග මිනිසුන් අපි සදා අනුස්මරණය කරන්නට ඕන. අපි මේ උත්සාහ කරේ කෙටි උත්සාහයක් පමණයි. අද දවසේදී මගේ වැඩසටහන සඳහා ඔබේ වේලාව ලබා දීම සම්බන්ධයෙන් ඔබට බෙහෙවින් ස්තුතියි. ඔබේ ඉදිරි කටයුතු සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට යන අතිශය වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. වාස්තු විද්‍යා නිවාස සැලසුම් කරන්නේ නූතනයේ විද්‍යාත්මක හැරවුම. බෞරා වාස්තු හෝම් විමසීම් 0.77 555 44 45